ඉදහම් කරුණු ටිකක් කතා කරමු. හැමදෙනාම ඊ타ත්ම ඕනෑ කමින් හිත එහාට මෙහාට යන්ට නොදී නොයේ කරුණු සිහි කරන්නේ නැතුව මේ කරුණු කාරණා ටික තේරුම් ගන්න හොඳ උත්සාහයෙන් ධර්මයේ ශ්‍රවණය කරන්ට කියලා හැමදෙනාටම මුලින්ම මතක් කරනවා. විශේෂයෙන් අපි පොඩ්ඩක් කතා කළොත් අපේ සමාහිත ස්වාමීන් වහන්සේගේ දේශනාවේදී සමාහිත ස්වාමීන් වහන්සේ සතර ආහාරය ගැන මතක් කළා. ඒ වගේම සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේ උදේවරුවේදී නව පුරාණ කර්මයන් ගැන පැහැදිලි කිරීමක් කළා. එතකොට මේ දේශනාවන් දිහා නුවණින් බැලුවාම ඇත්තටම මම ඔය මතක් කරන දෙයක් අපිට තීක්ෂණව හිතීමේ හැකියාව නැතිකම නැතිනම් මේ හැම පරයයකින් පරයය කියන ක්‍රමයකින් හැම ක්‍රමයකින්ම හැම දේශනාවක් තුළම අපිට ලබා දෙන්නේ එකම එක පණිවිඩය. ඒ තමයි පෙර කර්මයට හටගත්ත විපාක ස්කන්ධ ටිකේ ඇති යතහ භූත ස්වභාවය. යතහ භූත කියන්නේ යම්සේ උදි යම්සේ පවතීද කියලා ඒ විපාක ස්කන්ධ ටික කියනකොට මේ ඔක්කොම හිතේ එහෙම නෙමෙයි. මේ අපේ කට්ටිය ඔක්කොම සතර මහා ධාතු ගත්තත් ඒක හිතේ තියෙන එකක් කියලා හිතනවා. සතර මහා ධාතු කියන සංඥාව අපිට සිහි කරන්න පුළුවන්. නමුත් බාහිර තියෙන ධාතුවක් ආරම්භයේ අපි සිහි කරන්න පුළුවන්කම තියෙනවා. එහෙම ධර්මතාවයක් නොවුනේ නම් හිතටද සිහි කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. එතකොට මේ විපාක ස්කන්ධ ටිකේ තියෙන අනිත්‍ය වූ දුක්ඛ අනාත්ම වූ තවපැත්තෙන් ගත්ත සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් පුඤ්ඤත ලක්ෂණය පැහැදිලි කරන්නයි මේ හැම දේශනාවක් තුළින්ම පෙන්වන්නේ මතක් කරන්නේ. අපි ගත්තොත් අපේ සමාහිත ස්වාමීන් වහන්සේගේ දේශනාව දිහා අපේ සමාහිත ස්වාමීන් වහන්සේ මතක් කළා ආහාර පරයයේදී චතරෝමේ වික්කවේ ආහාර භූතනං වා සත්තානං තිතිය සම්භවීසිනං වා අනුග්‍රහය කියලා. කියන උපන් සත්‍යයන්ගේ පැවැත්ම පිණිස උත්පත්ති කොන සත්‍යයන්ට අනුග්‍රහ පිණිස පවතින ආහාර වර්ග අතරක් කියලා කබලින්ක ආහාරය, ස්පර්ශ ආහාරය, මනෝ සංචේතන ආහාරය, විඥාන ආහාරය කියලා මේ සතර ආහාරයක් ගැන කතා කළාම මේ ආහාරය කියන්නේ හේතු අර්ථයෙන්, සත්‍ය අර්ථයෙන්, පටිච්චාර්ථයෙන්, තව යම් හේතු අර්ථයෙන් කුමකටද හේතු සමුප්පන්න ධර්මයන්ට, ප්‍රත්‍ය අර්ථයෙන් ප්‍රත්‍ය සමුප්පන්න ධර්මයන්ට, පටිච්චාර්ථයෙන් පටිච්ච සමුප්පන්න ධර්මයන්ට, සත්‍ය ප්‍රත්‍ය සමුප්පන්න, හේතු හේතු සමුප්පන්න, පටිච්ච සමුප්පන්න කියලා. හේතු නිසා ප්‍රත්‍ය නිසා කියන අදහසකින්. එතකොට ඒයින් උපදින ධර්මයන්ට මුල් වෙන අර්ථයෙන් තමයි හේතු අර්ථයෙන් තමයි ආහාරය ගැන කතා කරන්නේ. එතකොට එතෙන්දී සමාහිත ස්වාමීන් වහන්සේ මුලින් කාරණාවක් මතක් කළා සතර ආහාරය කියනකොට මේ එක පරයයකින් කියලා දකින්න කියලා. මොකද අපි මේ අපේ සබ්බේ සතාහාර චිතිකා කියලා කියනකොට සමාජ ස්වම්නසේ මතක් කළේ සබ්බේ සතාහාර චිතිකා කියලා. ඊළු සත්‍ය ආහාරය යැපෙනවා. මෙතෙන්දී පින්වතුන්ට මම ඒ කාරණා ඔස්සේ මේ දේශනාව අරගෙන යන්න හදන්නේ. ලෝකේ තියෙනවා පරයය සහ නිෂ්පරයය කියලා දෙකක්. නිෂ්පරයය කියලා කිව්වහම සියල්ලම එකට ඇතුළත් වෙනවා. අපි කියමු සබ්බ යන අර්ථයේ තියෙන සියලු කියන අර්ථයට තමයි නිෂ්පරයය කියන්නේ. පරයයක් නෙවෙයි ඔක්කොම. සබ්බේ සත්තමරිසම්. සියලු සත්‍යය මැරෙන්නහ කිව්වහම ඒකේ ආය ක්‍රමයක්. පරයය කිව්වොත් මිනිස්සුયો මැරෙයි කිව්වහම පරයයක්. මිනිස්සුયો ගැන විතරයි විලද කිව්වේ. ඊට පස්සේ දෙවියෝ මැරෙයි කිව්වහම දැන් දෙවියෝ ගැන විතරයි පරයයක්. බ්‍රහ්මයෝ මැරෙයි කිව්වහම පරයයක්. සතර අපාය සත්‍යය මැරෙයි කිව්වහම පරයයක්.
ඔහොම එකින් එක කියන්නේ නැතුව සබ්බේ සත්තා මරිච්ඡන්. සියලු සත්ත්වයන් නැරේ කිව්වම නිෂ්පර්යායක. එතකොට දෙවියෝ ගැන, බ්‍රහ්මයෝ ගැන, මනුස්සයෝ ගැන, නිර්සත්ත්වයෝ ගැන වෙන වෙනම කියන්න ඕනේ. ඒ වගේ සබ්බේ සත්තා ආහාරටිතිකා කිව්වහම සියලු සත්ත්වයෝ ආහාරයෙන් යටි. කියන තැනදී නිෂ්පර්යාය. චත්තාරෝ මේ භික්ඛවේ ආහාරා කියලා කියනකොට චත්තාරෝ මේ භික්ඛවේ ආහාරා කියනකොට පර්යාය. මහණෙනි මේ ආහාර වර්ග හතරක් තියෙනවා. උපන් සත්‍යයේ පැවැත්ම පිණිස උත්පත්තිය කොන සත්‍යයට අනුග්‍රහ පිණිස කියනකොට දැන් ඒ ආහාර වර්ගයෙන් උපදින පෞතින සත්‍යය ගැනයි පෙන්නන්නේ. මොකද මම එහෙම කතා කළේ ඇහෙනව නේද ඔයගොල්ලන්ට? ඇහෙනවා. හරි. මොකද මම ඔයගොල්ලන්ට එහෙම කතා කළේ කෙනෙකුට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. දැන් අසඤ්ඤ තලයේ ඉන්න සත්‍යයක් ගත්තොත් අසඤ්ඤ තලයේ සත්‍යයන්ට කබලින්ක ආහාරය නැහැ. අසඤ්ඤ නිසා සංඥා නැති නිසා ස්පර්ශ ආහාරයක් නැහැ. මනෝ සංචේතන ආහාරයක් නැහැ. විඥාන ආහාරයක් නැහැ. එතකොට එතන අසඤ්ඤ සත්‍ය කියනවා අනාහාරිකයි. මේ සතර ආහාරයෙන් එකකටවත් අයිති නැහැ. එතකොට සතර ආහාරයෙන් එකකටවත් අයිති නැති වුනහම සියලු සත්‍ය ආහාරයෙන් යැපේ කිව්වහම මෙතන ගැටීමක් ඇති. අපි කට්ටිය දන්නේ නැත්නම් අපේ සමාජ සොම්නස එකයි මතක් කරගන්න ගියේ. නමුත් එතෙන්දි ගැටීමක් ඇති කරගන්න එපා, ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. සබ්බේ සත්‍ය ආහාර චිත්තිකා කියන සියලු සත්‍ය ආහාරයෙන් යැපේ කියනකොට නිෂ්පර්යාය. අසඤ්ඤ සත්‍යයයි කියනකොට. සත්තාරෝමයි වික්ඛවේ ආහාර කියනකොට සතර ආහාරයක් කියනකොට ඒක පర్యాయයෙන් ඒ සතර ආහාර කියන තැනට විතරයි අසඤ්ඤ සත්‍යයයි කියන්නේ. එතකොට සියලු සත්‍ය ආහාරයෙන් යැපෙනවා කියනකොට සත්‍යයන්ගේ යැපීමට හේතු වර්ථය. සත්‍යාර්ථයෙන් පෙන්නනවා. එතකොට අසඤ්ඤ සත්‍යයන්ට කර්මයේ ආහාරයි. අසඤ්ඤ සත්‍යයන්ට තියෙන ආහාරය තමයි කර්මයේ ආහාර. එතකොට කර්මයේ නැමැති ආහාරයෙන් ආහාර වෙන නිසා සියලු සත්‍ය ආහාරයෙන් යැපෙනවා කියන කාරණාවයි. ඉතින් ඒකයි සිද්ධ සමාජ ප්‍රවණතාවයන්දී මේ සබ්බේ සත්ත ආහාර ටික කියන්නේ නිෂ්පර්යායන් කියන අර්ථය පෙන්නේ. මොකද පర్యాయකින් තමයි ඒ චත්තාරෝමේ වික්‍රය ආහාර මහානමේ ආහාර වර්ග හතරක් තියෙනවා කියලා ආහාර වර්ගීකරණය කළා. නැත්නම් කොටස් කළා ආහාර වර්ග හතරක් ගැන කියනවා පర్యాయ ක්‍රමය. ඒ ක්‍රමයට විතරයි අසඤ්ඤ සත්‍යය අයිති නැත්නම්. ඊට පස්සේ මේ පෙර අවිද්‍යා කර්මයට හටගත්තු විපාක ස්කන්ධ ටික කියන තැන තව නමක් තමයි සතර ආහාරය කියන්නේ. ආහාර චක්‍රයක් කියන කෝපම්නාසේ ඒක බොහොම ලස්සනට පැහැදිලි කළා ගොඩක් නිවැරදිව. එතකොට ඔන්න ඒ සතර ආහාරයේ ස්වභාවය තමයි ආහාර ප්‍රත්‍යයෙන් හටගත්තු ධර්ම ආහාර නැති වෙනකොට නැති වෙනවා කියන එක. හේතු නිසා හටගත්තු දේ හේතු නැතිකුත් නැති වෙනවා කියන ධර්මතාවය එතෙන්ටයි. ඔන්න ඔය සතර ආහාරය කියන සමාහිත ස්වාමීන් වහන්සේ අවශ්‍ය මතක් කරපු ටිකමයි උදේ අපේ සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේගේ දේශනා පර්යායේදී නව පුරාණ කර්ම ප්‍රභේදයේදී මහන්නේ නුඹලට පුරාණ කර්ම දේශනා කරන්න කියන තැනකදී ඇස පුරාණ කර්මයක් ඇස මේ පුරාණ කර්මයක්. එතකොට චේතනාවෙන් පිළියෙල වෙන වේදනාවට වස්තුවක් කොට දරන්න කියලා උන්වහන්සේ මතක් කරපු දැන. එතකොට මේ පෙර අවිද්‍යා කර්මයට හටගත්ත විපාක ටිකට තමයි මේ පෙන්වුවේ සතර ආහාරය කියලා. පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් හටගත්ත විපාක ටිකක් පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් මහන්නේ නුඹලට පුරාණ කර්ම දේශනා කරන්න කියලා පෙන්වනවා. ඔන්න ඔය පුරාණ කර්මෙන් හටගත්ත ටිකේ ඇත්ත නොදන්නා කම නිසායි වර්තමානයේදී ඇති කරගන්න තණ්හා උපාදාන කියන කෙලෙස් ටික හරහා ওই විපාක ස්කන්ධ ටිකට කෙලෙස් වශයෙන්ම බැහැගෙන ආත්ම භාවය අපි හදාගෙන තියෙනවා. මේ ආයතන හයම ඇති පුද්ගලයෙක් නිර්මාණය වෙලා තියෙන්නේ ওই ආයතන ටික විපාක ස්කන්ධ ටික ඇතුළට බැහැගත්ත නිසා කෙලෙස්. එතකොට මෙතනදී හැම වෙලාවෙම මේ දේශනාවන් තුලින් උගන්වන්නේ එක දෙයයි. මොකක්ද? පුරාණ කර්මයට හටගත්ත විපාක ස්කන්ධ ටිකේ නැත්තම්
පුරාණ කර්මයට හටගත්තු ධර්මතාවය තියෙනක. එහෙම නැත්නම් සතර ආහාරයක් කියන තැනක පවතින ස්කන්ධ ටික මේව ඇවිල්ලා කෙනාගේ හිත ඇතුලේ තියෙන මනෝමය සිද්ධාන්ත නෙමෙයි. බාහිර ඝන වූ සියුම් වූ කබලින්ක ආහාරය නිසා ඕජා වට වෙනකොට ඇති රූප කලාප අරගෙන එන. එතකොට ඒ ඖදාරික ආහාරයෙන් තමයි ඕජාසාරය ඇති කරගන්නේ. ඒ ඕජාසාරය කියලා කියනකොට අපිට ඇහැටවත් පෙනෙන්නේ නැති සියුම් වාස්තු ස්වභාවය වගේ ස්වභාවයක්. ඒ බඳු ස්වභාවයකින් තමයි මේ ඇහැ කන දිව නාසය ශරීරය කියන ආයතන ටික මේ හැම රූප කලාපයක්ම හැදෙන්නේ. එතකොට කෙනෙකුට කබලින්ක ආහාරය බත්පාන් කෝපි මුංගට හැටියට රළුවට දැක්කට ඒ ටිකම තමයි සියුම් ආකාරයකට පරිවර්තනය වෙලා පෙරිලා මේ ඇහැ කන දිව නාසය ශරීරය කියන මට්ටමට ඇති වෙලා තියෙනවා. කෙනෙකුට ඇහැ මගේ ආත්මයයි කියලා චන්දරාගය තිබුණා නම් ඒ කබලින්ක ආහාරටයි තණ්හාව කියන්නේ. කබලින්ක ආහාරට යම් කිසි කෙනෙකුට තණ්හාව තියෙනවා කියලා කියන්නේ කබලින්ක ආහාරයෙන් හැදුණු රූපෙටයි තණ්හාව කියන්නේ. කබලින්ක ආහාරය පිළිසින් දැක්කොත් මේ කාම භූමියට නැවතෙන්නේ නැහැ කියන්නේ එයා මේ කබලින්ක ආහාරයෙන් හැදුණු මේ ඇහැ කන දිව නාසය ශරීරය මම කියලා මගේ ආත්මය කියලා තණ්හා මාන වශයෙන් දකින්නේ නැහැ කියන්නේ. එතකොට ඒබඳු ආහාර ප්‍රත්‍යයෙන් හැදුණු රූපේ බත්පාන් කෝපේ මුංගට වගේ දේවල් දිහා බලන්ට අපි ආහාරයට තණ්හාව කියනකොට එතෙන්ට නෙමෙයි තණ්හාව කියන්නේ. ඒ කනබුන ආහාරයේ සත්‍ය පුද්ගලයක් නෙවෙයි. ඒබඳු කනබුන ආහාර පාන අපි ගත්තාම ඒව තවත් සියුම් කැබලි වලට කඩන්න තමයි මේ දත් ටික තියෙන්නේ. ඒව හොඳට හපඬ නැත්තම් ඒ ආහාරය මොලොක් කරලා දෙන්න තමයි මේ කේත ග්‍රන්ථි නැත්තම් කෙල තියෙන්නේ. උදාහරණයකට ගන්න දැන් ওই වලස්සුන්ගේ කටේ එහෙම තියෙන කෙල ඔය සතේගේ ඇටකූරක ගෑවිච්ච ගමන් ඇටකූර මඤ්ඤෝ කාලයක් වගේ මොලොක් වෙනවා. දැන් ඔයගොල්ලෝ දැකලා ඇති පිඹුරෙක් වගේ සතෙක් ගිලින්ද හදලා බේරිච්ච අය බලන්න. පිඹුරගේ මුළු ඇඟේම තියෙන කෙල ඒවල අර අල්ලකට ගොදුරේ ගෑවෙනවා. ඒකෙන් තමයි ගිලින්ද පහසු කරලා තියෙන්නේ. ඒ වගේ හොඳට ආහාරය මොතු කළා මොලොක් කළා හපන්න පුළුවන් බවට පත් කරලා දෙනවා මේ කේට ගන්ති කිලෝ. ඊට පස්සේ එහෙම හොඳට හපලා ආමාශයට ගියාට පස්සේ හරියට සිමෙන්ති යන මැෂින් තියෙන්නේ කොන්ක්‍රීට් යන එහෙම ගල් වැලි සිමෙන්ති දාලා දැම්මම අරක ස්විච් එක දැම්මම කරකිනවා වගේ මේ ආමාශයට වැටුණු ආහාර ටික ආමාශය ඇතුළේ තියෙන කොට්ටාස වාතය කියලා කියන්නේ වාතය. ඒකින් හැම වෙලාවම පෙරලා ඕජාවක් බවට හදනවා දියරයක්. එතකොට මේ රොඩුවේ ඕජාවක් හරියට මේ නිකන් කැඳහැලියක් වගේ. ඊට පස්සේ මේ ආහාර ඕජාව පුරුෂයන්ට දෙතිස් රියන් 32කුත් ස්ත්‍රීන්ට 28 රියනු බඩවැලක්. මේ බඩවැල දිගේම ඕජාසාරය යන එක තමයි කරන්නේ. හොඳට මතක තබා ගන්න හොඳට රත් වෙච්ච බටයක් දිගේ අපි වතුර ටිකක් යවුවා. බලන්න කෙරෝල්ට යනකොට අර වතුර ටිකට මොකක් වෙයිද කියලා අර උෂ්ණයට වාෂ්ප වෙනවා. ඒ වගේ මේ බඩවැල ඇතුළේ වටේට කාර්මද තේජෝ ධාතුන් රත් වෙලා තියෙන. මේකේ අර ආහාර ඕජාව බඩවැල දිගේම යනකොට ඒ උෂ්ණයට මේක සියුම් ඒ ජල ස්වභාවය ඔක්කොම උරා ගන්නවා. සියුම් අතුණු බහන් කියලා අපි කියන්නේ. කුඩා බඩවැල් කියලා. ඒ වගේ මේ ඔක්කොම ආහාර ටික උරාගෙන රොඩු ටික විතරක් කෙරුවොත් යනවා. ඒකට තමයි අපි අස්විච කියලා කියන්නේ. අන්නේ උරා ගන්න අර නලිය ඇතුලින් යන වතුර ටික වාෂ්ප වෙනවා වගේ ආහාර ඕජාව. එතකොට කබලින්ක ආහාරය ආමාශය කියම ඕජාවක්. ඒ ඕජාව බඩවැල් දිගේම යනකොට තමයි ඒ ඕජාසාරේ වාෂ්ප වෙන්නේ.
වාස්තු වෙලා අන්න ඒ ටිකෙන් තමයි ඒ හැදෙන ඒකට කියන ආයුෂ කියලා. ඒ ආයුෂ මුල් කරගෙන තමයි මේ ශරීරේ පැවැත්ම වෙන්නේ. ඒකයි දැන් ආහාර පාන හරියට හපලා ගන්න බැරි වෙනකොට ආයු පිරිහෙනවා කියලා කියන්නේ ආයුෂ අඩුව. හොඳට ආහාර පාන හපන්න නැති වුනහම දැන් අපිට උනත් හැපෙන්නේ නැහැ. හපන්න නැති වෙන්න ආයුෂ පිරිහෙනවා. එතකොට මේ කයේ ආයුෂ හැදෙන්නේ එහෙම. එතකොට ආන්ගේ සියුම් කබලින්ක ආහාරය කියනකොට අන්න ඒ විදිහට ඒ ඕජාව හරියට සීතකරණයක තියෙන චක්‍රය බලන්න පිටක වතුර වෙනවා වතුර ආපහු මේ අයිස් වෙනවා අයිස් ආපහු දියරයක් වෙනවා ඒ චක්‍රය වගේම මේකෙදි කෙස්ලොම් ආග රළු ආහාර ටික දියරයක් වුණා දියරය ආපහු ගණී බවට පත් වෙනවා මේ හම්මස්නහර ඇට මුදුල හැටියට මේ විදිහට තියෙන හරියට වතුර ටිකක් උල් සීතල වැඩිනවා මොහොතමයි වුණාම කැට ගැහිලා වගේ දැන් මේ ආහාරය තමයි අපිට මස් හම් ලේනහර කියලා කියන්නේ. ඒක විඥානේ හදිසිය නිරුද්ධ වුණු සම්පූර්ණ මේක අපෝ දිය වෙන අර අයිස් කුට්ටිය එළියෙන් අරගෙන තිබුත අපෝ දිය වෙන්නේ. ඒ වගේ එතකොට කබලින්ක ආහාරය කියනකොට මේ තමන්ගොම දකින්න මේ රූපේම දකින්න. එතකොට මේ වගේ සතර ආහාරය කියනකොට ඉබඳු රූපය නිසා උපදින පවතින චිත්තචෛතසික ටිකත් ඉබඳු බානාත්මයි. එතකොට මෙන්න මේ විපාක ස්කන්ධ ටික කියන අවස්ථාව නැත්නම් සතර ආහාරය කියන තැන දකින්ද චක්කු සම්පස්සේ. චක්කු සම්පස්සේ කියනකොට ඔබට ඇහත් රූපය චක්කු විඥානය ඒ තුන්දෙනාගේ එකතු චක්කු සම්පස්සේ මොකද වේදනා සංඥා චේතන. ඒ කියන්නේ රූපයක් විඳිනවා හඳුනනවා හිතනවා කියන ධර්මතා. ඇහැට රූපයක් කනට ශබ්දයක් නාසයට ගන්ධයක් රසක් කාය ස්පර්ශයක් ඒ බඳු ධර්මතා සිහි කරන්න පුළුවන් කමක් කියන මෙන්න මේ ධර්මතා ටිකේම තියෙන්නේ විපාක නාම රූප දෙක නැත්නම් සතර ආහාරයේ පුරාණ කර්මයට හටගත්ත ස්කන්ධ ටික යන ගණයට යනවා. ඔන්න ඔය ටිකේ ස්වභාවය තමයි හැම වෙලාවෙම සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් තොර ශුන්‍යත ධර්මතාවය. හොඳට මතක තබා ගන්න දැන් මේවා හිතේ තියෙන දේවල් නෙමෙයි. ඔක්කොම හිතේ නෙමෙයි. මෙතන හිත කියන ධර්මතාවයත් ඒ ස්කන්ධ ටික හා සම්බන්ධව තියෙනවා. ඇහත් රූපයක් දෙක නිසාම චක්කු විඥානය ඉපදිලා ඇහත් රූපයක් දෙක තියෙනකම පවතී. ඒ චිත්තචෛතසික ටික රූපය අනුවම ගිහිල්ලා තියෙනවා. එතකොට මෙතන තියෙන මේ විපාක ස්කන්ධ ටිකේ තියෙන තව පැත්තකින් ඔබ අතීතයේ වේවා දැන් වේවා අනාගතයේ වේවා ඇහෙන් යම් රූපයක් බලයි නම් ඇහැට ඒ රූපේ පෙනෙන ඇහැට පෙනෙන රූපත් ඒ දෙන්න නිසා පෙනීම සඳහා උදව් වෙන චිත්තචෛතසික ටිකක් හැම වෙලාවෙම සතර ආහාරයක් තියෙන විපාක වූ ධර්මතාවයක් ඒ ටික හැම වෙලාවෙම අනිත්‍යයි. ඒ ටිකේ තමයි සංහාමාන වශයෙන් බැඳුණු දුක ගෙනත් දෙන්නේ. ඒ ටිකේ ධර්මතාවය තමයි අනාත්මයි කියන සිද්ධාන්තය තියෙනවා. ඔන්න ඔය පෙනෙනවා කියන සිද්ධිය ආරම්භය පෙනෙනවා කියන සිද්ධාන්තය ආරම්භය අපේ මනස තුල ඇති කරගන්න ප්‍රපංචයක් නැත්තම් ප්‍රමාද කරන ධර්මයක් තමයි නිට්ටයයි සැපයි ආත්මයි කියලා හිතෙන ගතිය. ඒක විපාක ස්කන්ධ ටික නිසා උපදින හිත විපාක යන ගණයට ගෙයි. ඒ විපාක ස්කන්ධ ටික හටගෙන නිරුද්ධ වෙනවත් එක්කම ඒ ටික පුද්ගලයේ කෙනෙක් කියන ආකාරයට හිතින් වශයෙන් හිත තුල අවදි වෙන්න හිත තුල උපදින
මනෝ විඥාන මට්ටමකයි හැම වෙලාවෙම මේ නිට්ටයයි සැපයි ආත්මයි කියන කෙලෙස් ටික තියෙනවා. ඔන්න දැන් අපිට දෙපැත්තක් තියෙනවා. අපි කියමු ඔබ දැන් සිහි කරගන්න තමන්ගේ ඥාතියෙක් වුණ දරුවෙක්ව සිහි කරගන්නවා. ඔන්න දැන් අපිට හොඳට සිහි කරගන්න පුළුවන් කෙනෙක්. මේ සිහි කරගන්නවා කියන තැනක අපිට තියෙන්නේ ප්‍රපංච සංඥාවක්, ආත්ම සංඥාවක්, ආත්ම නිමිත්තක්. හැබැයි මේ ආත්ම සංඥාව හදාගන්න අපිට පුළුවන්කමක් නැහැ. ඇහැ නොතිබුණා නම්, ඇහැට රූපයක් නොපැමුණා නම්, ඊට අනුරූප වූ විඥානයේ පිහිටලා රූප සංඥාවක් පහළ නොවුණා නම්, ඉස්සෙල්ලාම ඇහැට අපිට රූපයක් පෙනුණා. ඒ පෙනෙන තැනක තිබුණු රූපය ඇහත් රූපයක් දෙක පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහ භූත ටික නිසාම හටගත්ත කබලින්ක ආහාරයෙන් හැදෙන රූප හැදෙන මට්ටමේ මහ භූත ටික ඇසුරු කරගෙන තිබුණු වර්ණ සතහන් මාත්‍රයක් රූපයක් තමයි ඇස් ඉදිරිපිටට ආවේ. ඒ රූපය දිහා ඊට නැඹුරු වෙලා අපි යම් ආකාරයකට හිතුවොත් දෙවනුවට නාම රූප පත්‍ය විඥානං කියන්නේ අර ඇහැට පෙනුණු රූපයත් රූපය ආරම්භය හිතපු දේ දෙක එකට එකතු කළයි මනෝමයෙන් දැනගන්න. උදාහරණයක් හැටියට අපි කියමු ඔන්න දැන් අපි ඇහැට රූපයක් පෙනුණා. පෙනෙන රූපයට අනේ මේ මගේ එකම දරු පැටියනේ කියලා හිතුවා කියන්නකො. දැන් පෙනෙන රූපේ දිහා බලාගෙන මගේ එකම දරු පැටියනේ කියන ටික හිතුයි. දැන් හිතට රූප හදන්න බෑ. රූපයක් පෙවුණා. පෙනෙන රූපෙට මෙහෙම හිතුවාම පෙනෙන රූපයත් අපි අර හිතපු ටිකත් දෙක එකට කළ විඥානයේ මායාවක් කියන්නේ අර දැකපු රූප සතහන සිහි කරගත හැකි මනෝ විඥාණයට හැකියාවක් තියෙනවා මගේ දරු පැටියනේ කියලා සිහි කරගන්න පුළුවන්. දැන් මේ සිහි කරගන්නවා කියනකොට නාම රූප පත්‍ය විඥාන. එතනදී ඇහැ රූප චක්කු විඥාන චක්කු සම්පස්යෙන් උපන්න වේදනා කියන නාම ධර්ම කියන ඔක්කොම ටික වැය වෙලා හොඳට ගන්න ඒ ඔක්කොම ටික යෙදිලා වැය වෙලා අපිට හම්බුනේ ඇහැට පෙනෙන රූපේ විතරයි. ඔන්න රූපය. ඔතන තියෙනවා කබලින්ක ආහාරය ස්පර්ශ ආහාරය. ඊට පස්සේ අනේ මගේ දරුවනේ කියලා හිතනකොටම අනේ මගේ දරුවනේ කියලා හිතනකොටම ඒක මනෝ සංචේතන ආහාරය. අන්නර පෙනුණු රූපයත් මගේ දරුවනේ කියලා හිතපු ටිකත් ඔකට කියනවා නාම රූප කියලා. මගේ දරුවනේ කියලා හිතපු ටික තමයි නාම වෙන්නේ මෙතන. ඔය නාම ඒ රූපයත් මේ නාමයත් මේ නාම රූප දෙක නිසා ඔගොල්ලෝ ගාව දැනගැනිල්ලක් ඇති වෙනවා මේ රූපය මගේ දරුවා කියලා. දැන් විඥාණයට විඥාන පත්‍ය නාම රූපං කියන හිතට නාම ධර්ම සිහි කරන්න වුණොත් හිතෙන් සිහි කළොත් හිත සිහි කරන්නේ කෙලින්ම මගේ දරුවනේ කියලා විඥානයේ අත්දැකීමමයි. අර දකින රූප සතහනම මගේ දරුවනේ වෙච්ච එක. ඔතෙන්ට එනකොට සම්පූර්ණ ගැට ගැහිලාමයි තියෙන්නේ. හදන්න බෑ. ඔයගලන්ට අපි මේ ලෝකේ කියන්නේ කෙලින්ම දරුවම වෙලා. එතන තව ටිකක් ගැඹුරට ගියොත් ඔයගලන්ට එහෙම ප්‍රඥාප්තිය ඕනෙත් නැහැ. ඇහැට පෙනෙන රූපය ආරම්භය කිසිම ප්‍රඥාප්තියක් නැතුව නිකන් ඒකට සතුටු වෙන අදහසෙන් හිත නමන්න. ඒක කැමැත්ත කියන කමකින් හිත නැමුවෝ.
දැන් මේ කැමැත්ත තමයි නාම. අර රූපයයි ඒ කැමැත්ත ගතියයි දෙක එකට එකතු කළ මනෝවිඤ්ඤාණයෙන් කැමැති රූපය කියලා සිහි කරගන්න පුළුවන්. දැන් තිරසංගත සත්තුන්ට දරුවා කියලා දරුවා කියන්නේ රෝෂාන් නැත්නම් නිසාන්ත කියලා ප්‍රඥප්ති නැහෙනි. නමුත් වෙන්නේ නැහැ නේද තණ්හාව වේද. එහෙම නැතිනම් ඇස් ඉදිරි පිටට රූපයක් එනවා. ඕගොල්ලන්ට අපේ දැන් මෙතනදී මේ පරියායේදී මම රූපේ කියලා කියන තැනක ඔයගලන්ට විපාක නාම රූප දෙකම තියෙනවා. නමුත් කාම භූමියේදී නාම ධර්ම වැය වෙලා අපිට රූපය විතරයි ප්‍රකට. තේරුණාද? මේ අපිට ඇහැට රූපයක් පෙනෙනවා කියන තැනක ඇහත් රූපයක් දෙක රූපය ඒ දෙන නිසා හටගත් චක්කු විඥානය කියන තුන්දරාන නිසා චක්කු සංපස්සේ ස්පර්ශ නිසා වේදනා සංඥා චේතනා පහළ වෙනවා කියලා අපිට යමක් කෙනෙක් තැනක විපාක නාම රූප දෙකක්ම තියෙනවා. තිබුණාට නාම ධර්ම අපි දන්නේ මේ වේදනාව, මේ සංඥාව, මේ චේතනාව, මේ විඥානය වව කතා මුකුත් අපි දන්නේ ඔය නාම ධර්ම ටික යෙදිලා වැය වෙලා අපිට රූපයක් පෙන්වන කෘත්‍ය තමයි මේ සිද්ධි කරන්නේ. ඒ හින්දා රූපේ අනාත්ම වුණොත් රූපේ ඇත්ත දැක්කොත් නාම ධර්ම ටිකෙත් ඇත්ත දකින්නවා මේ මොහොතේ. රූපේ රැවටුනොත් නාම ධර්ම ටිකෙත් රැවටෙනවා. ඒ හින්දා මේ වෙලාවේදී අමුතියෙන් නාම ධර්ම ටික ලෙහා ගන්න අමාරුවෙන් උත්සාහවත් වෙන්න ඕනේ. නාම ධර්ම යෙදිලා වැය වෙලා පෙනුණු රූපේ ඇත්ත දකීද නොදකීද කියන ප්‍රශ්නය විතරයි අපිට තියෙන්නේ. දැන් ඔන්න ඒ නාම ධර්ම ටික මම හිතන්නේ තේරෙනවා ඇති හැමෝටම. ඔබේ ඇස් ඉදිරි පිටට එන්නේ අපි කියමු රූප වාහිනිය දිහා බලනකොට අපි තේරෙන විදිහට ගත්තොත් අපිට හොඳටම තේරෙන ඕනේ ඒකේ කෙනෙක් පුද්ගලයෙක් නැහැ කියලා. ඇහත් රූපයත් ඒ දෙන්න තියෙන තැන චිත්තචෛතසික ටිකත් යෙදුනහම ඒ නාම ධර්ම ටික යෙදිලා වැයවිලා රූපයක් පෙනේ. ඔය රූපේ පෙනෙනකොට ඔය රූපේට කෙනෙක් කියලා අපි හිතනවා. හිතනවා නෙමෙයි මේ මොහොතේදී අපිට හිතෙනවා. එච්චරට සංක්‍රිය වෙලා. එච්චරට ආශ්‍රව බලවත් කෙනෙක් කියලා හිතෙනවා. ඊට පස්සේ පෙනෙන දෙයට අපිම කෙනෙක් කියලා හිතපු දෙයි කියන දෙකම එකතු වෙලා මේ පෙනෙන රූපේ කෙනෙක් කියලා දැනගන්න. තාම කර්ම සකස් වෙලා නැහැ. තාම ගොඩ යන්න පුළුවන්. ඒක මෙහෙමයි වෙන්නේ. කර්ම සකස් වෙනවද නැද්ද කියන එක තියෙන්නේ අවිද්‍යාව ප්‍රත්‍යවීම හා නොවීම මත. දැන් දැනගන්නවා කියනකොට විඥාන ආහාරය. ඔබට මේ සතර ආහාරෙම ඕන නිරුද්ධ කරන්න පුළුවන්. සතර ආහාරෙම ප්‍රත්‍ය කරගෙන නැවත විපාක නාම රූප දෙක හදා ගන්න පුළුවන්. ඒක අපි බලමු. යම් වෙලාවක ඇස් ඉදිරි පිටට ආපු ටීවී එකේ තියෙන රූපය කියන්නේ වර්ණ සටහනක්, සත්පුද්ගල නොවන අනාත්ම රූප සටහනක් නේද? ඒ ආරම්භය කෙනෙක් පුද්ගලයෙක් කියන හැඟීම. මේ රූපත් අපි හිතපැත්තෙන් ගන්නෙ නැහැ. හොඳට මතක තියාගන්න. පෙනෙන රූපෙට කෙනෙක් පුද්ගලයෙක් කියන හැඟීම විතරයි අපේ හිතපැත්තෙන් අපි තබන්නේ. ලැබුවාම මනෝවිඤ්ඤාණයේ අත්දැකීම පෙනුණු රූපය කෙනෙක් කියන මේ හිතේ තියෙන ගතියයි පෙනෙන එකයි දෙකම එකට උටවලා ගත්තා. අත්දැකීම් දෙකම එකට ගාවට මනෝමය සිහි කරනකොට විඥාණයෙන් දැනගත්ත දේ සිහි කරනකොට දැනගත්තේ කොහොමද? නාම රූප පත්‍ය විඥානක්. මේ නාම රූප දෙක නිසා දැනගත්තා මේ කෙනෙක් කියලා. දැනගන්නවා කියන එක හැමදාම මායාවක් කියලා කියන්නේ බොරුවක්. තාම කර්ම සකස් වුනේ කියන්නේ අවිද්‍යාව ප්‍රත්‍ය වුණු මේ පෙනෙන වර්ණ සතහනට හිත පැත්තෙන් කෙනෙක් කියන එක හිතලා ඒ පෙනෙන රූපය හිතපු එකයි දෙකම එකතු වෙලා නේද මේ දැනගන්න ඇති උනේ කියලා
මේ රූපේ මේ නාමයේ මේ නාම රූප දෙක නිසා නේද දැනගත්තේ කියන එක දැක්කේ නැත්තම් අන්න අවිද්‍යා ප්‍රත්‍යයෙන් මේ හිතපු එකම ඔබට කර්ම වෙනවා මේ විඥානයම ඔබට කර්ම විඥානය වෙනවා ඕකම කර්මක්ෂය වෙනවා ඔබට ඒ විඥානය නොපිහිටනවා නාම රූප නිරෝධ විඥාන නිරෝධ කියලා කියන්නේ ඔබට මේ ඇස් ඉදිරි පිටට ආපු වර්ණ සතහන චිත්‍ර මාත්‍රයක් ටීවී එකේ තිබුණේ ඒකට කෙනෙක් කියලා හිතින් හිතුවාම අපේ හිත ඉදීම මේ කෙනෙක් කියන හැඟීම ඇති වුනහම නැත්තම් පෙනෙන දෙයට ඒක උපාදානය ඇති වුනහම ඒ රූපයයි ඒ රූපෙට කෙනෙක් කියලා හිතපු හිතේ තියෙන මේ ගතියයි දෙකම එකතු කළා නේද මේ රූපයේ කෙනෙක් කියන දැන ගැනීම ඇති උනේ කියලා ඔබ දැක්කොත් ඔබට විඥානයේ පිහිටන්නේ කිසි විටක බාහිර වර්ණ සතහන කෙනෙක් කියලා. මොකද ඔබ ඇත්ත දැක්කොත් ටීවී එකේ තියෙන රූපේ වර්ණ සතහනක් ඒක මහ භූත ටික බදාගෙනයි තියෙන්නේ. මහ භූත ටික කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන වර්ණ සතහන බදාගෙන තියෙන්නේ. ඒ රූපයත් ඒකට කෙනෙක් කියලා තමන් හිතපු ටිකක් මේ දෙකම එකතු කළා නේද මේ දැනගත්තේ කියලා දැක්කොත් දැක්ක පමණකින්ම ඔබට ඇත්ත පේනවා. එතකොට මේ විඥානේ නාම රූප දෙකට දැස ගන්න. ඒ කියන්නේ රූපේ කෙනෙක් කියලා රූපයට ඇඟිල්ල දික් කරන්න බෑ මේ සත්‍ය කියන විස්තරයක නෑ. නාමයට කෙනෙක් කියලා මේ විඥාණයට දැස ගන්න පුළුවන් කමක් නෑ. කෙනා කියන හැඟීමට මේ රූපේ නෑ. රූපේ තියෙන තැන කෙනා කියන හැඟීම පුද්ගලයා කියන සත්‍යය කියන හැඟීම නැහැ. සත්‍යය කියන හැඟීම තියෙන තැනක මේ රූපේ නැහැ. ඒ හින්දා මේ දෙකම එකට එකතු වෙලා දැනගත්තා කියන එක දැක්කපු ගමන්ම අවිද්‍යා නිරෝධ සංකාර නිරෝධ සංකාර නිරෝධ විඥාන නිරෝධ කියලා කර්ම විඥානේ නිරෝධයට හැරෙනවා. ඒ කියන්නේ නාම රූප දෙකේ පිහිටන ලබන. එතකොට අද යම් තාක් ඔබට බාහිර මිනිස්සු සත්වය පුද්ගලයෝ නෑදෑයෝ ඉන්නේ කොහොම අපි උදාහරණයක් හැටියට මෙහෙම ගනිමු අපේ අම්මා ගමුකෝ ඔන්න දැන් මේ රූපය ඇස් ඉදිරි පිටට ආවම ඒ රූපේ දිහා බලාගෙන දැන් පේනවා. පේන තැනක නාම ධර්ම ටික ගණන් ගන්න එපා. දැන් නාම ධර්ම ටික වැය වෙලා මට රූපේ පේනවා. මේ මගේ අම්මනේ කියලා හිතනවා. හිතුවහම ඒ රූපයත් මේ නාමයක් කියන දෙකේම අධ්‍යක්ීම එකට එකතු කළා මේ හැඩේ අම්මනේ කියලා මට දැනගන්න පුළුවන්. යම් වෙලාවකදී මේ රූපෙට මගේ අම්මා කියලා හිතපු නිසා මේ දැනගත්ත නේද කියන එක දන්නේ නැති වුනහම අර රූපේ අම්මමයි කියන තැනකින් තමයි විඥානේ පිටන්නේ. ඔන්න මට කර්ම සකස් වෙලා භවය හැදිලා දැන්. යම් වෙලාවක මට ඥාන දර්ශනය තිබුණොත් අර පෙනෙන රූපේ ආරම්භය මම අම්මා කියලා දැනගත්ත නේද මම අම්මා කියලා හිතුවා ඒ පෙනෙන දේ මේ හිතපු එකයි දෙකම එකතු වෙලා නේද මේ අම්මා මේ රූපසතහන අම්මා කියන එක හැදිලා තියෙන්නේ අම්මා නෑ නෙමෙයි අම්මා ඉන්නවත් නෙමෙයි අම්මා කියන එක හැදුනේ කොහොමද කියන එක බලන්න අම්මා අපි ඔක්කොටම අම්මලා ඉන්නවනේ මෙච්චර අම්මා කියලා කතා කරද්දි අම්මා කියලා කෙනෙක් නෑ කියලා කිව්වොත් වැරදි. එතකොට අම්මා කියලා කෙනෙක් නෑ කියලා කිව්වොත් මම ලෝකය කියලා එකක් නෑ. කම්මසගත සම්මාදිට්ඨිය කියලා එකක් නෑ කියලා ඒ පැත්ත ප්‍රතික්ෂේප කළා වෙනවා. මේ අම්මමයි කියලා රූපය අම්මමයි කියලා
පිළිගත්තොත් මම බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරමාර්ථ ශාසනය පරමාර්ථ දේශනේ නැත්නම් ලෝක නිරෝධය පිළිගන්නේ නැහැ. ලෝකෝත්තර සම්මාදිට්ඨිය පිළිගන්නේ නැහැ. අම්මා ඉන්නවා කිව්වොත් ලෝකෝත්තර සම්මාදිට්ඨිය අතහැරිය වෙනවා. අම්මා නැහැ කිව්වොත් සම්මසගත සම්මාදිට්ඨිය අතහැරිය වෙනවා. ඒ නිසා අම්මා ඉන්නවා කියන්නේත් නැහැ, අම්මා නැහැ කියන්නේත් නැහැ. අම්මා ඉමස්මින් සති ඉදං හෝති. මෙය ඇති කල්ලි මේ වේ. ඉමස්මින් අසති ඉදං නොහෝති. මෙය නැති කල්ලි මේ නොවේ. අම්මා වෙන්නේ කොහොමද, අම්මා නොවෙන්නේ කොහොමද කියලා දන්නවා දැන්. ඒ කියන්නේ පුරාණ කර්මයට විපාක හැටියට රූප පෙනෙන්න ඇහැකුත් ඇහැට පෙනෙන රූප හම්බ වෙන ධාතුවකුත් හම්බලා tie පටිඝාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුව මත වර්ණ සටහනක් හැම වෙලෙම පේන්න පුළුවන් වටපිටාවකුත් හම්බලා tie. ඔන්න රූපයක් හම්බ වුණාම ඔය රූපයට නොදන්නාකම හේතු වෙනවා අම්මා කියලා හිතන්න. ඊට පස්සේ අම්මා කියලා රූපෙට හිතපු එක මේ රූපෙට අම්මා කියලා මමයි හිතුවේ කියපු එක නිසා දැනගත්තාම රූපෙට අම්මා කියලා අපිනේ හිතපිය කියපු එක නොදන්නාකම හේතු වෙන විඥානය පිටක්. ඒ කියන්නේ කබලෙන්ක ආහාර ස්පර්ශ ආහාරය ඇත්ත නොදන්නාකම හේතු වෙනවා මනෝ සංචේතන ආහාරයට. මනෝ සංචේතන ආහාරයේ ඇත්ත නොදන්නාකම හේතු වෙනවා විඥාන ආහාරයට. කියලා ආහාරය අතර අවිද්‍යාව ප්‍රත්‍ය වෙනවා. ඔන්න දැන් අපි දන්නවා මේ රූපය අම්මා උනේ කොහොමද කියලා දන්නවා. ඇස් ඉදිරියට රූපය ආවා මේ මගේ අම්මනේ කියලා හිතුවා. පෙනෙන රූපයයි හිතපු එකයි දෙකම එකතු කළා මේ අම්මනේ කියලා දැනගැනීමක් ආවා. දැන් මේ දැනගැනීම ඇති උනේ මෙහෙමයි කියලා සමස්තය. එකින් එක අතරමැද නවත්තන්න බැයි නම් අඩුම ගානේ අවිද්‍යාව නිසා කර්මය ඇති වෙනකොට කර්ම විඥානය ඇති උනේ කොහොමද කියලා දන්නා කවම කර්මක්‍රිය කරගන්න හේතු වෙනවා. ඒකයි පටිච්චසමුප්පාදයේ ඕනම තැනක මේක ලැහ ගන්න පුළුවන්. ඊට පස්සේ නාම රූප කියන හිතෙන් කෙනෙකු සිහි කරනකොට ඒක ඇති උනේ කොහොමද කියන එක ලැහ ගත්තත් ලැහ ගන්න පුළුවන්. එච්චර දුර යන්න ඕනේ. එතකොට මේ එළියේ තියෙන රූපය අම්මා එක් පුද්ගලයේ කෙනෙක් කියන එක ඇති උනේ ඔහොමයි කියලා මම දන්නවනම් ඒ රූපයට අම්මා කියලා හිතනවා. හිතුවාම අම්මා කියලා දැනගන්නවා. මේ අම්මා කියලා දැනගැනිල්ල ඇති උනේ බාහිර සතර මහා ධාතු රූපයත් ඒකට අම්මා කියලා හිතපු කමක් කියන මේ කාරණා දෙකම නිසායි කියලා දැනගත්තොත් දැනගත්ත ගමම බාහිර රූපෙටවත් රූපය ආරම්භය හිතපු නාම ධර්ම ටිකටවත් අම්මා කියලා දෘෂ්ටි වශයෙන් දැසගන්න තැනක් හම්බෙන්නේ යථාර්ථ වශයෙන්. ඒකයි අවිද්‍යාව තිබුණොත් විඥානය පිහිටනවා මේ අම්මා කියලා කියනවා අවිද්‍යාව නැති වුණොත් නැති වෙනවා. එතකොට ඔන්න දැන් මම අම්මා දැන් මට අම්මා කෙනෙක් ඉන්නවා. ඒ අම්මා හදාගත්ත හැටි මම කිව්වා කොහොමද ඇස් ඉදිරි පිට රූපයක් ආව මට රූපේ පෙවුණා. මොකද පුරාණ කර්මයෙන් විපාක හැටියට ඇහැ හම්බෙලා තිබුණා. ඇහැ උපන්න නිසා රූපයක් පේනවා. පේන රූපෙට ඉස්සරහම හිටපු කෙනා මේ අම්මා කියලා හිතුවා. කවුරු හිටියත් ඒ කාලෙට අම්මා කියලා හිතනවා ඉතිගේ මට්ටමට. ඉතින් නැහැ ඉතින් කිරි පෙව්වද කුසින් බොහෝ බෙහෙ කරන්න ගොඩාක් වේදනාවක් ඇති කියලා පහු කාලේ සත්පුරුෂයෙක් ඇත්තටම නුවණින් හිතලා ඒක ගන්න එක. ඒක කම්මස්සකත සම්මාදිටිය. නමුත් යථාර්ථය ඇත්තටම අපි දන්නේ නැහැ. එතකොට අම්මා කියලා හිතුවා. හිතුවාම ඒ රූපයයි මේ හිතුපිය එක දෙක නිසා ඔන්න මට අම්මා හැදුවා. හරි. ඔය දැන් මම අම්මා කියන රූපෙම අපි කියමු කසුම් මහත්තයා හිටියා. ඔබතුමාගේ ඇස් ඉදිරි පිටට ඔබතුමාට පෙර අවිද්‍යා කර්මයට රූප පෙනෙන විදිහේ
ඇහැක් හැදුණා. ඇහැ හැදුණු නිසාම බාහිර මහ භූත ටික ඇසුරු කරගෙන තියෙන වර්ණ සතහනක් පෙනේ. පෙනෙනකොට ඒ පෙනෙන ටිකට ඔබතුමා මේ අහවල් ස්වාමීන් වහන්සේගේ අම්මනේ කියලා හිතන. ඒ පෙනෙන රූපයත් අහවල් ස්වාමීන් වහන්සේගේ අම්මනේ කියන නාම ධර්ම ටික දෙක එකට එකතු කරලා දැනගන්නවා මේ අහවල් ස්වාමීන් වහන්සේගේ අම්මා. දැන් මට කෙලින්ම අම්මා දැන් කසුඹුත ගාවට එනකොට අහවල් ස්වාමීන් වහන්සේගේ අම්මා. හරි. ඊට පස්සේ මට ආච්චි කෙනෙක් හිටියා නම් එයාටත් මේ රූපේ පේනවා. ඇස් ඉදිරි පිටට මේ රූපේ එනකොට මේ මගේ දුව කියලා එයා හිතනකොට ඒ රූපයයි මගේ දුව කියපු එකයි දෙක එකතු කළා එතනින් දැනගන්නවා මේ මගේ දුව කියලා. තාත්තයි කියනවා. තාත්තා. ඒ රූපේ පෙනෙනකොට ඒ රූපයේ තියෙයි මේ මගේ බිරින්දනේ කියලා හිතයි ඒ පෙනෙන එකයි ඒ හිතපු එකයි නිසා එතනින් දැනගන්නවා මේ මගේ බිරින්දනේ කියලා. පුංචි කෙනෙක් හිටියෝ ඒ පෙනෙන රූපයයි මේ මගේ අක්කා කියලා හිතනවා. Taman හිතපු ටිකයි දැනගන්නවා. දැන් බලන්න හොඳට එක්කෙනෙකුට බිරිඳ වෙලා එක්කෙනෙකුට දුව වෙලා එක්කෙනෙකුට අක්කා වෙලා එක්කෙනෙකුට අම්මා වෙලා එක්කෙනෙකුට ආවල් ස්වාමීන් වහන්සේගේ අම්මා වෙලා එකම රූපය කෙනාට බලන්න රූප ඇස් ඉදිරි පිටට හම්බ වුණ රූප ටික ඒකත්වයක් තියෙනවා. ඔක්කොම හිතේ නෙමෙයි. හැබැයි ඒ රූපාරම්භය අපි කෙනා හසුරපු මානසික මට්ටම් වෙනස්. ඒ වෙනස් මානසික මට්ටම හසුරපු මට්ටම මත දැනගැනීම. ලෝකේ කියලා කියන්නේ අවිද්‍යාව ඇතුලේ කියලා කියන්නේ මේ රූපේ අම්මා කියන දැනගැනලා ඇති උනේ මෙහෙමයි නේද කියලා මම දන්නේ නැති හින්දා හිතේ තියෙන gati ටිකත් අර දැනගත්ත අත්දැකීම අර ආපු අම්මා කියලා දැනගත්තකම එහෙමම ඔක්කාන්ත නාම රූපං කියන්නේ දැනගත්තේ මේ රූපේ කියලා කෙලින්ම දැනගත්තේ මෙන්න මෙයාවයි කියලා බාහිර රූපයටම අම්මා කියන දැනගැනීම මම දැනගත්තකම බාහිර රූපෙටම තබලා රූපෙ තුලින් මම අම්මා කෙනෙකු ජීවත් කරනවා. කසුඹුතා කියන තැනත් උතනත් අවිද්‍යාව නිසා පෙනෙන රූපයට හාමුදුරන්ගේ අම්මා කියලා හිතලා මෙහෙම නේද දැනගත්තේ කියන එක දන්නේ නැති නිසා හාමුදුරන්ගේ අම්මා කියන දැනගැනීමල බාහිරයටම අයිති සිද්ධියක්. දැන් ওই સિદ્ધාන්තෙම මනෝමයයි. හැබැයි බාහිරට අයිති එකක් කියන හැඟීමක් වෙනවා පවත්. අනුශේධය. එහෙම කියලා ඔබේ මනෝමයෙන් ඇති කරගත්ත විඥානේ බාහිරට අයිති නැහැ. නමුත් මේ විඥානපච්ච නාම රූපම් කියන්නේ මේ සිතින් අර නාම රූප දෙකට බැස ගන්න. එතකොට ඒ කියන්නේ බාහිරින් හම්බ වෙන්නේ. ඊට පස්සේ මේ රූපෙට දුවයි කියලා හිතුවහම එතනත් අවිද්‍යාව නැමැති කෝෂය ඇතුළේ තියෙන. එයාටත් මේ දුව කියලා දැනගැනලා තියුනේ මේමයි කියලා දන්නේ නැති වුණාම බාහිර රූප. මේ රූපෙට අක්කනේ කියලා හිතුවහම අක්කනේ කියලා හිතුවේ දැනගැනලා තියුනේ මෙහෙම නේද කියලා දන්නේ නැති වුණාම බාහිර දැන් ලෝකයේ හැදිලා මට මගේ අම්මව බාහිරින් සිහි කරන්න පුළුවන් වෙනකොටම වාට ස්වාමීන් වහන්සේගේ අම්මත් බාහිරින් සිහි කරන්න පුළුවන්. ආච්චිට දුවව සිහි කරන්න පුළුවන්. අතේට නංගිට අක්කව සිහි කරන්න පුළුවන්. දැන් අපි ඔක්කොම බාහිර කර්මයට හටගත්ත තව නාම රූප දෙකක් තියෙන තැනක සිහි කරනකොට ඒ නාම රූප දෙක විපරිණාම වෙනකොට වෙනස් වෙනකොට නාම රූප දෙක කිව්වට අපිට තියෙන රූපය විතරයි. අපිට රූපයේ නියෝජනය වෙලා අපි තුල කෙලෙසයක් හදාගත්තට එතන රූපේ පැවැත්මට උපකාර වෙන සිද්ධාන්තයක් තියෙනවා. ඒක වෙන ගානේ අපි හදාගත්ත ලෝකෙන් අපිට පෙනෙන්නේ අහවලාට මෙහෙම වුණා කියන. ඉතින් මෙතනදී මට ඔයගලන්ට පෙන්වන්න තියෙන දේ තමයි අද දවසේදී සවිඥානික අවිඥානික ඒ කියන්නේ විඥානේ සහිත වේවා විඥානේ රහිත නැති වේවා
යම් තාක් දෙයක් ගැන ඔබට දැනුමක් ඇති වෙලා තියෙනම් ඒ දැනුම උන් ඔය වගේ. හැබැයි කරුණක් මතක තබා ගන්න ඕනේ මම මේ මතක් කළා වගේ හැම තැනකදීම ප්‍රඥාප්ති මාත්‍රයක්ම අම්මා නංගි අයියා කියලා ප්‍රඥාප්ති මාත්‍රයක්ම ඕනේ. අභිනන්දති අභිවදති අජ්ජෝ සාහිත්‍යති. එහි දැසගෙන සිටියත් අපි කියමු ඇහැට රූපයක් පෙනෙනවා. පෙනෙන රූපෙට හොඳට නැඹුරු වෙලා බලනවා කියන්නේ දැන් මේ නැඹුරු රූපෙට නැඹුරු වෙලා බලන කමම තමයි මේ වෙලාවේදී ඔබේ හිතේ තියෙන නාම ධර්ම. අර රූපය ඒකට නැඹුරු වෙච්ච කමයි කියන දෙක හින්දා මේ අරමුණ බලපු සිද්ධියේ ඒ වගේ තැනක ඔබට පෙනෙනවා. එතකොට ඔබට තේරෙන්නේ මොකද්ද? බලපු සිද්ධියේ ඒ වගේ. දැන් ඔබ හිතේ තියෙන නාම ධර්ම ටික හොඳට කරකෝල යොමු කළ රූපෙට හරවනෝනේ. එතකොට දැන් ඒ රූපෙ දිහා බලන් හදපු ගතිය තමයි අර මම අම්මා කියලා කිව්වා වගේ රූපෙ දිහා බලන් හදපු කම තමයි මෙතනදී මනුසෙන් චේතනාකම. ඒ බලන් හදපු ගතියයි පෙනෙන දෙකයි එකට එකතු කරලා ගත්තාම බලන රූපේ බාහිරේ වගේ තේරෙයි. ඒ වගේ තාම සියුම් තැනකට යනකම් යනවා. එතකොට රූපයක් පෙනෙනවා. පෙනෙන දෙයට තමන්ගේ මනස තුල අකමැත්තක් ඇති වෙනවා. පෙනෙන රූපයයි මානසික අකමැත්ත දෙක එකතු කරලා තමන් අකමැති රූපයක් හැටියට මනෝ විඥාණයෙන් ඒකාර්ථයි. ඔන්න ඔය විදිහටයි අපේ ලෝකය හැදුනේ කියන්නේ අවිද්‍යාව හේතු වුණා සංකාරයට මනෝ සංචේතන ආහාරයට කියලා කියන්නේ පෙනෙනවා කියන අවස්ථාව ස්පර්ශ ආහාර කබලින්ක ආහාර ස්පර්ශව මේ පස්ස ආහාර කියන දෙක දකින්නේ රූප පෙනෙනවා කියන අවස්ථාව. ඒකට පුද්ගලයෙක් හැටියට කෙනෙක් හැටියට හිතනවා. නැත්තම් කැමැත්තෙන් හිත නැඹුරු කරනවා. අකමැත්තෙන් හිත නැඹුරු කරනවා. කැමැත්තක් අකමැත්තක් නැහැ. ඒ පෙනෙනදී බලන්න හිත නැඹුරු කරනවා. නේද සංකාර. මේ මට්ටම මනෝ සංචේතන ආහාරය හැටියට දකින්න. ඒ යම් යම් ආකාරයකටද සංකාරී චිත්ත සම්පයුක්තයි කියන කොටසක් අභිධර්මයේ කියනවා. මේ හිතනකම මේ සංකාරයේ හැම වෙලාවෙම කෙනෙක් කියලා හිතනකම කැමැත්තක් ඇති කරගන්නකම අකමැත්තක් ඇති කරගන්නකම කෙනෙක් කැමැත්තක් අකමැත්ත ඕව මුකුත් නැහැ. නමුත් බලන් උත්සාහවත් වෙනවා. දැන් මේ වෙලාවේ චේතනාව බලන් උත්සාහවත් වෙනවා කියන්නේ. බලන් උත්සාහවත් වෙනවා කියන ගතිය අර පෙනෙන සිද්ධිය නෙමෙයි. පෙනෙන සිද්ධිය බලන් උත්සාහවත් වෙනවා කියනකොට දැන් මම අම්මා කියලා හිතන් උත්සාහවත් වීමයි මේ බලන් උත්සාහවත් වීමයි දෙක එකයි. එච්චර සසංකාරයි. එච්චර ගැඹුරුයි. ඒ බලන් උත්සාහවත් වෙනවා කියන කම ගත්තාම මේ ටික මනෝ සංචේතනාව. ඒ නිසා කෙනෙක් කියලා නම් හිතුවේ කෙනෙක් කියලා දැනගන්න. ඒ රූපේ කෙනෙක් කියලා දැනගන්න. ඒ රූපේ කැමැත්ත නම් හිතුවේ ඒ රූපේ හොඳ දෙයක් කියලා හිත ගන්න. අකමැත්තකින් නම් හිතුවේ පෙනෙන රූපේ අකමැත්ත දෙක එකතු කරලා රූපයක හොඳ නැති කියන. හොඳ නැති දෙයක්, නරක දෙයක් හැටියට දකිනවා. ඕගලන්ට අසභ්‍ය රූප පෙනෙන්නේ, ශබ්ද රූප පෙනෙන්නේ, අසභ්‍ය වචන ඇහෙන්නේ, ශබ්ද වචන ඇහෙන්නේ එහෙම. දැනගන්න. හොඳය නරකය ඕගලන්ට හම්බෙලා තියෙන නිර්මාණය වෙලා තියෙන්නේ ඔහොම. කිසිම වෙලාවක පටවියාපෝ තේජෝ වායෝ කියන මහ භූත ටිකේවත් වර්ණ සතහනේවත් හොඳ සහ නරක කියලා බෙදන්න පුළුවන් කමක් නැහැ. කුසල හා අකුසල කියලා බෙදන්න පුළුවන් කමක් නැහැ. යථාර්ථය ගත්තාම හොඳ සහ නරක කියන දෙකෙන්ම අතහැරලා තියෙන්නේ. එතකොට හොඳ දෙයක් කියලා ඒ රූපේ දැනගන්න. නරක දෙයක් කියලා දැනගන්න. එහෙම නැත්නම් බලන්න හදපු කම එකතු කළා පෙනෙන දේ කියලා ගන්නවා. එතකොට පෙනෙන රූපයයි පෙනෙන දේ බලන්න හදපු කමයි දෙක එකට එකතු කරුවාම තමන් බලපු දේ තියනවා වගේ තේරෙනවා.
ඔන්න ඔය විදිහට Tamanට බාහිර දැකපු දේවල් තියෙනවා, හොඳ අය ඉන්නවා, නරක අය ඉන්නවා, නැත්තම් නෑදෑකමෙන් ප්‍රඥප්තියෙන් තෙහි කරන්න පුළුවන්කම තියෙනවා කියන මට්ටමේ අරමුණ ඇතිකමක් Taman තුළ හැදිලා මේ මෙහෙමයි කියලා ඔබ දන්නේ නැති වුණාම ඔන්න ඔය විඥාණය නැවත විපාක නාම රූප දෙකට ආහාර ප්‍රත්‍යයෙන් ආහාර වෙනවා. මේ විඥාන ආහාරය කුමකට ආහාරද? විපාක නාම රූප දෙකට ආපහු ආහාර. ආයත් නාම රූප දෙක නිසා කබලින්ක ආහාරය දෙනවා. කබලින්ක ආහාරය නිසා ස්පර්ශ ආහාරය. ස්පර්ශ ආහාරය නිසා වේදනා සංඥා ඇති වෙනවා. වේදනා සංඥාවට හිතනවා. හිතනවා කියන්නේ මනෝ සංචේතන. ආයත් මනෝ සංචේතන ආහාර නිසා කියලා ආයත් මේ විඥාන ආහාරය මෙම චක්‍රය. යම් වෙලාවක ඔබට නාම රූප පත්‍ය විඥානං මේ නාම රූප දෙක නිසා දැනගත්තා කියලා දැනගත්තොත් රූපේ දැනගත්ත හැකි ඔබට ආහාර ප්‍රත්‍යය. මනෝ සංචේතන ආහාර දැනගත්ත හැකි මේ ස්පර්ශ ප්‍රත්‍යය. ස්පර්ශෙන් සාතගත වේදනා සංඥාවන්ටයි හිතුවේ. විඥාන ආහාර දැනගත්ත හැකි අර රූපයයි මේ නාමයයි මේ හිතුපු එකයි මේ නාම රූප දෙක නිසායි දැනගත්තේ කියලා යම් වෙලාවක දැනගන්න කම විඥානයකින් දැනගන්නවා කියන්නේ මේ රූපය අම්මා කියලා දැනගැනිල්ල ඇති උනේ කොහොමද කියලා දැනගත්තොත් රූපය අම්මා කියලා උපාදාන කරන ගැතිය ඇත. නාමය අම්මා කියලා උපාදාන කරන ගැතිය ඇත. ඇයි රූපය අම්මා කියන දැනගැනිල්ලක් තියෙයි නැත්තේ නෑ. ඒ අම්මා කියන දැනගැනිල්ල ඇති උනේ මෙහෙමයි කියන එක දන්නවා යා. ඒ හින්දා අම්මා නෑ කියන්නේ මේ රූපෙට අම්මා කියලා හිතුවාම ඒ නාම රූප ඒ රූපයත් නාමයත් දෙක එකට එකතු කරලා අම්මා කියලා දැනගැනිල්ලක් ඇති වෙනවා. ඒක නොදන්නකොට මේ රූපේම අම්මා නැත්නම් නාමයම අම්මා කියලා නාම රූප දෙකම අම්මා කියලා හිතාගෙන ඉන්නවා. මෙහෙම ලෝකේ අම්මා කෙනෙක් හැදෙනවා කියලා දන්න හින්දා නැහැ කියන්නේ. නමුත් මේ නාම රූප දෙක නිසා මේ දැනගැනිල්ල ඇති වුණා කියලා දන්නකොට දකිනකොට මේ විඥානය නාම රූප දෙක මේ විඥානේ පිට ලබන්නේ මත්තේ කර්ම රැසින්ද ඉඩ නැහැ කියලා එයා දන්නවා. ඒ කියන්නේ විඥානෙට ඉඩ නැහැ කියන්නේ හරියට ඕගොල්ලෝ දැක්කොත් අපි ওই ටික හරියට දැක්කොත් අම්මා තාත්තා නෑදෑයෝ කියන ප්‍රඥප්ති වශයෙන් හෝ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ බලපු අහපු කියන කිසිම අරමුණු ටිකක් රූපගති තියනවා කියලා සිහි කරන්න බෑ අපි. ඒ රූප ටිකට හිතේ ඇතිවෙච්ච ගති ටිකක් ඔය දෙකම එකතු කරලා දැනගත්තේ කියන කාරණාව තියෙන්නේ. ඔන්න ඔය ටික මම පෙන්වන්නේ මේ අපි කොහොම කතා කරපු දර්ශන වලින් එක එක පැති වලින්. ඒ කියන්නේ සතර ආහාරයක් තියන්නේ කියන තැනක සමාහිත ස්වාමීන් වහන්සේ කතා කළේ පෙනෙන දේ ඉඳලා ওই දැනගැනිල්ල ඇති වෙන තැන දක්වා. ඒක මෙතන මනෝවිඥාන මට්ටමට එනකම් විපාක. මනෝ සංචේතන ආහාරයත් විපාක, විඥානයත් විපාක. අවිද්‍යාව ප්‍රත්‍ය වෙච්ච ගමම්ම මනෝ සංචේතන ආහාරයත් ඒ විඥානය දෙකම කර්ම බවට පත් වෙනවා. අවිද්‍යාව ප්‍රත්‍ය. එහෙම නැති වුණොත් කර්මක්ෂයයි කර්ම විඥානේ පිහිටන්නේ වෙනවා. අපේ මේ සදාතිසු ස්වාමීන් වහන්සේ විපාක නාම රූප දෙකක් තියෙන්නේ කියලා ඕගලන්ට ඉගැන්වෙන්නේ ওই ස්කන්ධ ටිකේ ශුන්‍යතාවය ඉගැන්වීම උගන්වන්නෙම ඒබඳු ශුන්‍යතාවයක් කියන තැනක අපි තුල ඇති චේතනානානත්වයේ මතයි විඥානයගේ දැනගැනීමේ නානත්වයක් ඇතිවලා තියෙනවා. හැබැයි ඒ චේතනාව ඒ දැනගැනීම කර්ම බවට පත් උනේ අවිද්‍යාව නිසායි. මොකක්ද?
ධාතු නානත්වයක් කියන තැනක චේතනා නානත්වය නිසා මේ දැනගැනීමේ නානත්වයක් තියෙන කියන කාරණාව නොදන්නා. ඒක මතක් කළේ අපි කෙටියෙන් ගත්තොත් රූපයක් තියෙන තැනක එතකොට රූපයක් පෙනෙනවා කියන තැනක දකින්ද සද්දයක් ඇහෙනවා කියන තැනක දකින්ද ආහාර දෙකක්. කබලින්ක ආහාරය ස්පර්ශ ආහාරය. ඒ ආරම්භය කෙනෙක් කියලා හෝ පුද්ගලයෙක් කියලා හෝ සත්වයෙක් කියලා හෝ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ හිතනකම මනෝ සංචේතන ආහාරය. එහෙම නැත්නම් බලන් උත්සාහවත් වෙනකම අජ්ජෝසායතික. අහන්න උත්සාහවත් වෙනකම නැත්නම් පෙනෙන පැත්තට නැඹුරු වෙලා ඉන්නකම අහන පැත්තට නැඹුරු වෙලා ඉන්නකම මනෝ සංචේතන ආහාරය. මම අම්මා තාත්තා කියලා හිතුවත් එකයි පෙනෙන දෙයට කකුලුව ඇසිලියට දැම්ම වගේ බලාගෙන ඉන්නකමත් එකයි. පෙනෙන දෙයට බලනවා. බලන්න දෙකක් නේ. පෙනෙන දේ බලනවා. පෙනෙනවා කියන સિદ્ધාන්තය වෙනම එක බලනවා කියන එකම තමයි දැන් මනෝ සංචේතන ආහාරය. එතකොට ඒ පෙනෙන දෙයට හිතපු දේ නිසා විඥානය කියනකොට කබලින්ක ආහාර ස්පර්ශ ආහාර මනෝ සංචේතන ආහාර කියන කාරණා නිසා විඥාන ආහාර කියන එක. දැන් ඔබට පුළුවන් ආහාර නිරෝධ කරනවද ආහාරය නැවත විපාක නාම රූප දෙකකට ආහාර ප්‍රත්‍ය කරගන්නවද කියන එක හිතන්න පුළුවන්. ඒක කර්ම කරගන්නවද කියන එක හිතන්න පුළුවන්. ඒ වෙන්නේ කොහොමද? ආහාරයේ ඇතිවීම නැතිවීම දැක්කේ නැත්නම්. තව පැත්තකින් ස්කන්ධයේ උදේවැය දැක්කේ නැහැ කියන එක කියන්නේ ඕකට. ආහාරය ඇතිවීම නැතිවීම දැක්කේ නැහැ කියන එකමයි ස්කන්ධයේ උදේවැය දැක්කේ නැහැ කියන එක කියන්නේ. එතෙන්දී තමයි ඔබට නාම රූප පත්‍ය විඥානං කියලා අපි විඥානයේ උදේවැය නැත්නම් විඥාන ආහාරය ඇති වෙච්ච හැටි විඥාන ආහාරය ඇති උනේ නාම රූප ප්‍රත්‍ය නිසා මේ විඥාන ආහාරය ඇති වෙනවා කියනකොට ඒව වචන වලට සීමා වෙන්න එපා. නාම රූප පත්‍ය කියනකොට නාම කියනකොට මෙතනදී ඒ විඥානන ලක්ෂණය නැත්නම් දැන ගැනීමට හේතු වෙන මේ හැඟවීම නාම ධර්ම. ඒ නාම ධර්ම පතිත වෙච්ච රූපය. රූපය අරබය තමයි ඉදිරියේ තියෙන පේන රූපෙට මට මෙතේකන් හිතන්න පුළුවන් බිත්තිය කියලා. රූපය වෙනම මම බිත්තිය කියලා හිතනවා. හිතපු ගමන්ම බිත්තිය කියලා දැනගන්නවා. මට මේ බිත්තිය කියන දැනගැනිල්ල ඇති උනේ පෙනෙන දේ රූපෙ දෙක එකට එකතු වෙලා. දැන් අපි මහත්තුනේ පොඩ්ඩක් බලන්නකෝ එකම වස්තුවක් පෙනෙනකොට සමානයි. නමුත් සිංහල, දෙමළ, ඉංග්‍රීසි, ජර්මන්, ඉතාලි වගේ නොයෙක් භාෂා කීපයක් කතා කරන එක්කෙනෙකුට එක වස්තුවක් කෝප්පයක් ගන්න මේ කෝප්පේ පෙවුනොත් අපි මට ඕක දකිනකොට කෝප්පේ කියලා දැනගනි මං දැන් මට මේ දැනගෙන ඉන්නේ මුලින්ම ඔය රූපෙට කෝප්පේ කියලා හිතුවාම ඒ රූපයයි මෙහෙම හිතපු එකයි මේ දෙක නිසා දැනගත්තාම මේ රූප කෝප්පකින් දැනගෙන ඇති උනේ මෙහෙම නේද කියලා දන්නේ නැතිකම නිසා මේ දැනගෙන රූපෙට ගැට ගහලා අර රූප කෝප්පේ කියලා අවිද්‍යාව නිසා මට දැන් ආශ්‍රව ඒ නිසා තමයි ඒ හුරුව තමයි මට දැන් කෝප්පේ කියලා එන්නේ. හැබැයි හුරුවට හේතුවක් වුණා අවිද්‍යාව. මොකද්ද? ඇස් ඉදිරි පිටට ආවේ සතර මහා ධාතු රූපේ වර්ණ සතහ. ඒකට කෝප්පේ කියලා හිතුවා. මේ හිතපු කමයි අර රූපයේ දෙක එකට එකතු කළා නේද මේ කෝප්පේ කියලා දැනගෙන ඇති උනේ කියලා නාම රූප පත්‍ය විඥාන දැනගන්නවා කියන එක සිංහල විඥානං කියන්නේ දැනගත්තා කියන. මේ නාමයයි රූපයයි දෙක නිසායි දැනගත්තේ කියන එක දන්නේ නැත්කම. ඒ දන්නේ නැතිකම හේතු වුණා මොකේදද?
විඥාන නිසා නාම රූප වෙන්නේ. මේ දැනගත්ත දේ නැවත නාම රූප දෙකට බැසම. ඒ කියන්නේ තාපැත්තෙන් ගත්තාම අර රූපය කෝප්පයයි කියලා හිතුවා දැන්. දැන් හිතේ තියෙන දේ පැත්තක දාලා හිතේ තියෙන ටිකත් එක්කම තමයි අර රූපේ කෝප්පයක් කියලා හිතුවා. ඔහොම ඊට පස්සේ දැන් අපිම රැවටුණා ඒක කෝප්ප කියලා හිතලා දැන් දැකපු ගමන් අපිට හුරු වෙනවා. දැන් ඔකට තියෙන ආස්වාස් වලට හේතුව අපි කියලා. හරි. ඊගාට වෙන භාෂාවකින් කතා කරන කෙනෙක් ඉංග්‍රීසියෙන් ගත්තොත් එයාට කප් කියලා තියෙනවා. එයාත් ඇස් ඉදිරිපිට ඔය එන එකට කප් කියලා හිතුවාම මේ ඔක්කොම අවිද්‍යාව නමැති ධර්මතාවය ඇතුළේ එකයි. පෙනෙන රූපයට තමන්ම හිතපු දේ දැනගත්තා නේද කියලා දන්නේ තියුනහම එයාත් ආ කප් කියන්නේ මේකටයි කියලා මොන බාහිර රූපෙට එක තමල මේක කියුම් කිය. ඒක හුරු වුණාම ඉබේම එයාට කප් කියලා සිහිය. දැන් බලන්න එකම වස්තුව අරබය කෙනාට එක එක විදිය දැනගැනීම් තියෙන්නේ කොහොමද? තමන්ගේ සිතේ ඇති නාම ධර්ම ටික එකතු වෙච්ච නිසාම නේද කියන එක තේරෙනව නේද? එකම විදිහේ රූපයක් පෙනෙද්දී දැනුම් පරාසය වෙනස් තුනේ කෙනාගේ වෙනස් වෙන්න හේතුනේ කෙනා තුල ඒ රූපය අරබය හිත මෙහෙවපු ආකාරය වෙනස්කම් මතයි. ඊගාවට හැම සංයෝජනයක්ම තියෙන්නේ ඔය මතයි කියන එක දැනගන්න. ලස්සන කාන්තාවක් තියෙන්නේ. මම ඇස් ඉදිරි පිටට එනකොට මගේ නංගි කියලා බලනවා. නංගි කියලා බලන හින්දා ඒ රූපයත් මේ නාම ධර්ම දෙක දැනගත්තාම මේ නංගි කියලා දැනගන්න. හැබැයි ඒ දැනගන්න ආකාරයට අවිද්‍යාව ඇතුළේ වුණත් කෙලෙස් අඩු. තව කෙනෙක් දුව කියලා බලන්න පුළුවන්. කෙලෙස් අඩු. යාළුවා කියලා බලන්න පුළුවන්. තව කෙනෙක් ලස්සන ගෑනු ළමයෙක් නේ කියලා බලන්න පුළුවන්. රාගය ඇති වෙන විදිහට හිත හසුරවන්න පුළුවන්. එතකොට මේ විදිහට රූපය ආරම්භය හිත හසුරවන ආකාරය මතයි. මනස මෙහෙවන ආකාරය මතයි දැමි ලෙහෙනවද නැතිකවද කියන එක තියෙනවා. මනෝ පුබ්බංගමා ධම්මා මනෝසෙත්තා මනෝමය මනසාචේ පදුත්තේන භාසතිවා කරෝතිවා මනසාචේ අසන්නේන භාසතිවා කරෝතිවා කියලා බුදුජානන් වහන්සේ මනස සියලු ධර්මයට පෙරටුව ගමන් කරනවා සිතුවිලි උපදවන්නාද වෙන සිතින් ක්‍රියාම් කරන්නාද වෙනවා. යමෙක් දුෂ්ට වූ සිතින් කිරින් කළොත් ප්‍රසන්න වූ සිතින් කිරින් කළොත් කියලා උතර බෙදනවානේ. ඒ බෙදන එකට පෙන්නනවා මොකද්ද? මනස මුල් කාරණාව වෙනවා කියලා. මනස මුල් කාරණාව වෙනවා රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ තමයි ඒකට ආරම්භ. ඉතින් මෙතනදී ලෝකය කියලා කියන්නේ හොඳට නරකට දෙකට හිතලා හොඳ නරක දේවල් හිතන්නේ නැතුව හොඳ දේවල් හිතලා බලන්න කියන එක. නමුත් යථාර්ථය කියන්නේ හොඳට හිතලා දැනගත්ත නරකට කියලා නරකට හිතලා දැනගත්තා කියන තැනක උනේ මොකද්ද කියලා බලන්න. එච්චරයි. ඔබ හොඳට හිතුවා කියන තැනකද නරකට හිතුවා කියන තැනකද යම් දැනගැනිල්ලක් ඇති වුණා නම් ඒ දැනගැනිල්ල ඇති වෙන්නේ කොහොමද කියන එක බලන්න. එපමණකින්ම හොඳ නරක දෙක අතහැරෙනවා. හොඳ නරක දෙකම අවිද්‍යාව පැත්තේ හොඳට කියලා හිතුවාම හොඳ දේ පවතී. නරකට කියලා හිතුවම නරක දේ පවතී. හරි. දැන් මේ ඔන්න ඔය වගේ ධර්මතාවයක් තමන් තුළ තියෙන්නේ කියන එක පෙන්වන්න තමයි මේ හැම දේශනාවකම විපාක ධර්මතාව ටිකේ ශුන්‍යතාවය ඔබට පෙන්නන්නේ. විපාක ධර්මතාවයක් පුරාණ කර්මෙන් හටගත්තේ සතර ආහාරය කිය මේ පය ගහලා පෙන්වන්නේ නැවත ඒ ටිකේ ශුන්‍යතාවය තිබුණොත් තමයි ලෝකයක් නිර්මාණය වෙන විදිහට සිතින් කිරින් කලේ තමුණුයි තමන් හිතපු ටිකයි බාහිර අරමුණු ටිකයි දෙක එකට කළා දැනගත්ත එකයි මේ විඥානයේ මායාව කියලා. විඥානයේ නැත්තම් දැනගැනිල්ල
නැත්නම් මේ මායාකාරය හැදුනේ මෙහිමයි කියලා දැනගත්තොත් තමයි ඔබ යම් දවසකදී හරි එහෙනම් මම දැනගත්ත දේ බාහිර තියන ඉන්නවා කියලා දකින්න එක වැරදි නේද? එහෙනම් මේක ගෙවා ගන්න උත්සාහවත් වෙන්න ඕනේ. මේ වැරද්ද තියෙන තාක් සුවපත් වෙන්න බෑ. දුකෙන් නිදහස් වෙන්න බෑ. මේ වැරද්ද තියෙන්නේ නැවත දුක් වූ ලෝකයේ හැදෙන විදියට. ඒ කියන්නේ වෙන මොකුත් නෙමෙයි. ඔබට ඔය වැරද්ද තිබුණොත් දුකෙන් ඈතර වෙන්න බෑ කියන්නේ. ඔය විදියට තිබුණාම අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා රන් රිදී මුතුමැණික් වටිනා නොවටිනා ලෝකයක් හදන. බලන්න ඇස් ඉදිරියට රූපයක් එනවා. මේක ඩොලර් බිලියන ගණක් වටිනව නේද කියලා හිතුවා. ගොඩාක් වටිනාකම්. පෙනෙන දේ වටිනාකමට හිතපු එක තමයි දැන් මේ හිත හසුරනකම චේතනා. පෙනෙන දේ චේතනාවයි දෙක මුල් කරගෙන දැනගත්තාම ඔබට කීයටවත් ඒ අවස්ථාවේ සිහියේ නැහැ. පෙනෙන දෙයට වටිනාකමක් කියලා මේ නාම රූප දෙක නිසා දැනගත්ත නේද? Taman තුල වටිනා මේ පෙනෙන දෙයට වටිනාකමක් දීලා දැනගන්න කමක් ඇති වුණා කියලා ඔබට කිසි වෙලාවක පේන්නේ නැහැ. ඊට පස්සේ කෙලින්ම ඔබට පේන්නේ මේ විඥානේ මායාවක් කියන්නේ ඒ රූපේ වටිනවමයි කියලා. ඊට පස්සේ වටිනා රූපය ඔබ රකින්න යයි. රකින්න ගියාම ආරක්ෂා කරන්න ගියාම දඬු මුගුරු ගන්න වෙයි. දඬු මුගුරු ගන්න ගියාම කලහ කෝලහල තාතෝ කියන නපුරු වචන ඔකට හොඳ කාරණාවක් තියෙන නවාකාර තෘෂ්ණා මූලික ධර්ම කියලා කොටසක් තියෙනවා. මේ ටික බලන්න. බුදුරජාණන් වහන්සේ හොඳට පෙන්නනවා තෘෂ්ණාව නිසා මේ ලෝකේ දඬු මුගුරු ගන්න තැන දක්වා. ඒ විතරක් නෙවෙයි. නැති වුණාම අඬන්න වැළපෙන්න දේවල් රකින්න ආරක්ෂා කරන්න දේවල් ඔබට හැදිලා තියෙන්නේ ඉතුරු වෙලා තියෙන්නේ ඔන්න ඔය නිසා. ඉතින් මේ හැම ධර්ම දේශනාවකම කියලා දෙන්නේ ඔබට බාහිර ලෝකේ ශුන්‍යතාවය. ඒකෙන් කියලා දෙනවා එක දෙයක්. ඒ බඳු ශුන්‍යතාවයක් තියෙන තැනක කැමැත්ත අකමැත්ත වටිනා නොවටිනා කමට තමන් මනසෙන් කොටසක් පුරවලා මේ නාමය මේ රූපය දෙක නිසා හැම වෙලෙම දැනගන්න. මෙන්න මේ නාම රූප නිසා විඥානය වුණා කියලා දැනගන්න කමම ඔබට විමුක්තිය හදලා තියෙනවා. ඔබ මිදේ මොකෙන්ද? හැම වටිනා දෙයක්ම හැම නොවටිනා දෙයක්ම හැම වටිනා දෙයක්ම හැම නොවටිනා දෙයක්ම මිදුනහම ඔබේ විමුක්තිය නැති වෙන්න තැනක් නැහැ. ඔබට දුකක් එන්න තැනක් නැහැ. සැපක් එන්න තැනකුත් නැහැ. සැපක් තිබුණොත් ඒක නැති වෙන නිසා දුකක් එන එක දුකක්ම නිසා ඒ දුකයි සැපයි දෙකෙන් ඈතර වීමම සැප. ඒ කියන්නේ සැප සහ දුක කියන එක තව බෙදනවා. ලාභය, යසස, ප්‍රශංසාව, සැපය කියලා සැපය කියන එක හතරකට. අලාභය, ආයස, නින්දාව, දුක කියලා දුක කියන එක කොටස් හතරකට. සැප දුක් හොඳ නරක කියන දෙක හතර දෙපැත්තට බෙදෙනවා. ඕකද කියන අටලෝ දහම කියලා. ඔබට හොඳ සහ නරක තියෙනවා නම් මේ ධර්මතා අතර තියෙයි. ඔබට යම් කලක හොඳ සහ නරක කියන දෙක නැත්තම් මේ ධර්මතාවට නැහැ. අටලෝ දහම තමයි නැත්තේ. පුත්තස ලෝක ධම්මෙහි චිත්ත යසන කම්පති. ලෝක ධර්මතා අටෙන් කම්පා ස්පර්ශ කරන ලද මනස කෙනෙකුට කම්පා නොවේ නම් කියලා කියන්නේ. ලෝකයට ලාභ අලාභ යසායස නින්දා ප්‍රශංසා සැප දුක් කියන ධර්මතාවට ලැබෙන තැනක ලැබෙද්දි කම්පා නොවන යථාභූත ඥානයක් කෙනෙකුට තියෙනවා නම් අන්න ඒක මංගල කාරණාවක්. ඒක හදාගන්න වෙන්නේ කවදාම හරි දවසක මෙන්න මේ වගේ අවබෝධයකින්මයි. ඒ සඳහායි ඔබට ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය පටිච්චසමුප්පාද ඕවා කියවන්න කියන්නෙම ওই ස්කන්ධ ටිකේ ශුන්‍යතාවය පෙන්වන්න, පැහැදිලි කරන්න, ඔප්පු කරන්න. ඒ ටික පෙන්වුවාම ඊගාවට එයාට ඉතුරු වෙනවා අපේ කෙලෙස් ටික ඒකට එකතු කළා නේද මේ විඥාන නැමැති මායාකාරය හදලා තියෙන්නේ. එතකොට උත්තරයක් එනවා මොකද්ද? භාවනා කරනවා කියලා හැම වෙලාවෙම වෙලා තියෙන එක දෙයයි ඇත්ත දකින්න. මොකද්ද?
අකමැති කෙනෙක් පේනවා නම් අකමැති කෙනෙක් නැහැ කියන එපා. අකමැති කෙනෙක් අකමැති දේ හැදුනේ කොහොමද කියලා බලන්න. මෙයා දරුවා කියලා පේනවා නම් මේ රූපේ දරුවා කියලා පෙනෙන කම හැදුනේ කොහොමද කියලා බලන්න. මේක අඹ ගහක් නම් මේ රූපේ අඹ ගහ කියන කම හැදුනේ කොහොමද කියලා බලන්න. මේ කය මම නම් මම කියලා ඔබට පෙනෙනවා නම් මේ කය මම කියලා පෙනෙනවා කියන එක නෑ කියන්නත් එපා. මම කියලා කෙනෙක් නෑ කියන්නත් එපා. ඒක උච්ඡේදවා. ඉන්නවා කියන්නත් එපා. ඒක සාස්වතවාදී. ඉන්නවා නෑ කියන්නත් එපා. සාස්වත උච්ඡේද. නෑ ඉන්නවා කියන්නත් එපා. උච්ඡේද සාස්වත. මම කියන එක හැදුනේ කොහොමද කියලා බලන්න. මේ නාම රූප පත්‍ය විඥානං කියන කාරණා ඔච්චරම යොබට තියෙන භාවනාව සීලයක පිළිටන් ආනාපාන සතිය බුදු ගුණ අසුභය මරණය මෛත්‍රිය ආදී කමඨහනක හොඳට සති නිමිති හිත තියාගෙන කමඨහන හොඳට වඩන්න. හිත කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියලා සති නිමිති හිත තියාගෙන ඉන්නවා. හිත අහකට ගියොත් ආපහු මතක් කරලා සති නිමිතට ගන්න. ආයෙත් අහකට ගියොත් ආයෙත් මතක් කරලා ගන්න. අරගෙන හොඳට හිත වඩනවා. කලින් කලට බාහිර සිහි වෙනුනේ දුව කියලා සිහි වුණා. දුව හැදුන හැටි බලන්න. ඒ රූපයේ කන බොන ආහාරයෙන් හැදුණු කුණප කොටස් ටිකක් සතර මහා ධාතුයි. ඉබ්බඳු රූපය සිදිරි පිටට එනකොට ඒ රූපයට දුව කියලා හිතුවාම ඒ රූපයත් මේ හිතපු එකත් දෙකම එකට එකතු කළා නේද මේ ඒ රූපයේ දුව කියන දැනගෙන läටි උනේ. තාම ඒ රූපයේ දුවමයි මගේ වුණාට ටික ටික හුරු කරා. ඔප්පු කරලා පෙන්නන්න. ඇයි ඒ රූපේ මට දුව වුණාට තව කෙනෙකුට දුව හැටියට පේන්නේ නැහැ. ඇස් ඉදිරි පිටට ඒ රූපේ එනකොට එතනින් වෙන විදිහකට හිතුවනම් ඒ රූපයත් එතන හිතපු විදිහට යාට දැනෙනවා මිසක එතකොට ඒකෙන් පෙනෙන්නේ හිතෙන විදිහට දැනගත්ත මිසක පෙනෙන දේ දැනගත්ත නෙමෙයි කියන එක නේද කියලා කොහොම අරමුණු ටිකක් හොඳට පෙන්නනවා. පෙන්නලා ආයෙත් ආනාපාන සතිය වඩනවා. නැත්තම් ආයෙත් බුදුගුණ භාවනාව කරනවා. ආයෙත් මෛත්‍රී භාවනාව කරනවා. ආයෙත් හිත අහකට යනෝ නෑ කොහාටවත් යන්න දෙන්නේ නෑ කියලා මතක් කරලා සති නිමිත්තට අරගෙන හොඳට මෛත්‍රී කමඨාන වඩනවා. ආපහු හිත අහකට ගියොත් ආයෙත් යන්න දෙන්නේ නෑ ගන්න. මේ විදිහට හොඳට මෛත්‍රී කමඨාන වඩලා ආයෙත් ওই වගේ බාහිර පුද්ගලයෙක් කෙනෙක් කියලා සිහි වෙන අරමුණු ගත්තාම හොඳට රූපී අනාත්ම ස්වභාවයට පෙන්නලා එබඳු රූපය ආරම්භය මේ විදිහට හිතපු කම හින්දා මේ රූපයයි නාමය මේ නාම රූපච්ච විඥාන මේ නාම රූප දෙක නිසා නේද මට ඒ රූපය කෙනෙක් කියන දැනගැනීම පුද්ගලික කියන දැනගැනීම පෝස කියන දැනගැනීම බල්ල කියන දැනගැනීම ඇති උනේ කියලා බලන්න. කාලයක් කොහොම බලනකොට තමන්ව හැටිවෙච්ච හැටිත් බලන්න. රූපේ හොඳට කුණප කොටස් ටිකක් ධාතු මාත්‍රයක් ආහාරයෙන් හැදෙන්නේ කියලා බලන්න. ඒ බඳු රූපයේට ඒ බඳු රූපය ඉදිරි පිටට තියාගෙන මම කියලා හිතුවාම දෙනෙන රූපයයි මම කියලා හිතපු එකයි දෙකම එකතු කළා මේ මම කියලා දැනගත්තා. දැන් මාව සිහි කරනවා කියලා අර සතහන ඕන වෙලාවක විඥානීය අධ්‍යක්ෂකෙ සිහි කරන්න පුළුවන්. විඥානයට අල්ලලා දුන්නානේ දැන් මේ රූප සතහන මම කියලා. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් පෙන්වන්නේ නැහැනේ මේක. මේ දැනගෙන läටි උනේ මෙහෙමයි කියලා. ඒකම මම කියලා ඒ අවිද්‍යාවෙන් ආපු උත්තරේම භාවිතා කළා මිසක සිහි කරන එකට අවිද්‍යාව ප්‍රත්‍ය වෙන්න දුන්නා මිසක අවිද්‍යාව නිරුද්ධ කරන්න උත්සාහවත් වෙන්නේ නැහැ. ඒ හින්දා මෙතන පෙනෙන දේ ආරම්භය හිතලා දැනගන්නවා කියන කම නෙමෙයි දෝෂේ. අවිද්‍යාව ප්‍රත්‍ය වෙන එකයි. රහතන් වහන්සේට පුළුවන් මේ පේන දෙයට මම කියලා හිතන්න. හිතුවාම මේක මමයි කියලා දැනගන්න පුළුවන්. හැබැයි මේ නාම රූපච්ඡ විඥානං කියලා දන්න හින්දා මම කියන්නේ මේ රූපේ මම කියන්නේ හිත කියලා
ආපහු මම කියන එක අර්ථ දක්වන්න යන්නේ. මේ නාම රූප දෙක නිසා මම කියන දැනගැනීමක් ඇති වෙනවා. මම කියන්නේ රූපේ මම කියන්නේ නාමය කියලා මේ විඥානයට ආපහු නාම රූප දෙක හැදෙනවා. පිට ලබන්නේ. එතකොට විඥානේ නොපිහිටියා කියන්නේ. මේ විඥාණයට රූපේ හෝ වේදනාව හෝ සංඥාව හෝ සංකාරය කියන්නේ. රූප වේදනා සංඥා කියන ටික තියෙන්නේ ස්පර්ශ ආහාරය කියන්නේ. සංකාරය කියන්නේ මනෝ සංචේතන ආහාරය කියන්නේ. මේ විඥාණයට ওই දෙකේ පිහිටීම ලබා දුන්නේ නැත්නම් විඥානය නොපිහිටියා. ඒ නිසා විඥානය නොපිහිටනවා නම් මේ ජීවිතේම සියලු කෙලෙසුන්ගෙන් පිරිනිවීම වෙනවා. එතකොට නොපිහිටි විඥාණයෙන් කලුරිය කළා වෙනවා. ජී ස්කන්ධ පරිහරණය කරද්දී ස්කන්ධ ටිකේ විඥානය පිහිටන්නේ නැති ශාස්ත්‍රය ඉගෙනගෙන තිබුණොත් තමයි චරිමක විඥානය අන්තිම උපදින සිතත් නාම රූප දෙකේ පිහිට නොලබන. මේ නාම රූප දෙකේ පිහිට විඥානය ලැබල විඥානයේ පිහිට නාම රූප දෙක ලැබුවොත් ආපහු ආයතන හැදෙනවාම. මේ නාම රූප දෙකේ පිහිට විඥානය ලැබල විඥානයේ නාම රූප දෙකේ පිහිටීම ලැබුවොත් ඔබට දැන් අම්මා වෙච්ච, දුව වෙච්ච, පුතා වෙච්ච රූප ආයතනයක් තියෙයි. ඒ ආයතන ඒ ස්පර්ශයෙන් ඔබට අම්මා බලලා, දරුවා බලලා සතුටු වෙන්න පුළුවන්කමකුත් තියෙයි. ජරා මරණ දුක එන්න පුළුවන් ඔක්කොම කම තියෙයි. එතකොට මෙන්න මේ විදිහට නුවණින් බැලුවොත් මම දන්නවා ඒකාන්තයෙන්ම හැම කෙනෙකුටම වැඩි දවස් නොගොස් මේ ඥාන දර්ශනය පහළ වෙනවම. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ස්කන්ධයන්ගේ උදේවැය නොදැන අවුරුදු 100ක් ජීවත් වුණත් ජීවිතය ස්කන්ධයන්ගේ උදේවැය දැනගෙන එක දවසක් ජීවත් වුණත් වටිනවා කියලා. මොකද නාම රූප පත්‍ය විඥාන මේ ස්කන්ධ ටිකේ ඇත්ත දැනගත්තාම එතන යථාභූත ස්වභාවය. නාම රූප පත්‍ය විඥාන වෙන හැටි දන්නේ නැහැ කියන්නේ. නාම රූප පත්‍ය විඥාන කියන දැන නොදන්න නිසායි අපිට විඥාණයට හසු වෙන ලෝකයක් ඉදිරියෙන් හම්බ වෙන්නේ. ඉතින් ඒ ටිකත් මතක් කරලා ඔයගොල්ලෝ භාවනා කරන්ද ඔන්න ඔයකයි මම කරන භාවනාව. මම කියන්නේ අද මම කිය විදිහට සීලයක පිළිතන්ද සති නිමිති විද්‍යාවක සමත කමඨානක් වඩන්ද අරමුණක් සිහි වුණොත් දැනගත්තු දරුවා කියලා දැනගත්තු බාහිර වස්තුවක් ගැන ඔබට සිහි කරන්න දැනගැනිල්ලක් ඇති. ඒ දැනගැනිල්ල තියුනේ කොහොමද කියලා බලන්න. එච්චරයි. නෑ කියන්නේ යන්න එපා. තියනවා කියන්නත් යන්න එපා. දරුවා කියලා සිහි වුණොත් දරුවා කියන දැනගැනිල්ල ඔබට ඇති උනේ කොහොමද කියලා බලන්න. අම්මා කියලා සිහි වුණොත් අම්මා කියන දැනගැනිල්ල ඇති උනේ කොහොමද කියලා බලන්න. ඉතින් ඔන්න ඔය වගේ ඇත්ත බැලුවාමයි ලෝකෙ මිදෙන්න පුළුවන්කම හම්බෙන්නේ. බාහිර සතර මහා ධාතු තියෙන තැනක අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා කියලා සතර මහා ධාතුවේ ලෝකයක් මවාගෙන ලෝකය දුක් විඳිනකොට ඒ ලෝකයේම ඉතින් ඒ සතර මහා ධාතුවම ඇසුරු කරමින් ඔබේ ලෝකයෙන් ඈතර වෙලා ඒ සියලු ලෝකෙම මිදිලා සියලු ජරා මරණ දුකෙන්ද මිදිලා නිවීමක් හදා ගන්න පුළුවන්. මිදිලා ජීවත් වෙන්න පුළුවන්. ඒකයි අර නව කර්මයාගේ ක්ෂය කිරීමේ විමුක්තිය ස්පර්ශ කරයිද කියලා පෙන්නන්නේ. එතකොට විපාක ස්කන්ධ ටික පරිහරණය කරනවා කර්ම රැස් වෙන්න දෙන්නේ. පෙනෙනවා. පෙනෙන දෙයට හිතනවා ඒ කර්ම රැස් වෙන්න දෙන්නේ. පෙනෙනවා. පෙනෙන දෙයට මම බිත්තිය කියලා හිතුවා. හිතලා දැනත් ගත්තා. හැබැයි කර්ම රැස් වෙන්නේ. මට ටක් ගාලා නෝනයි මොකද බිත්තිය අල්ලන්න බිත්තියක් ඉතුරු කරන්නේ. ඒ රූපයට බිත්තිය කියලා හිතලා දැනගත්තාම දැනගත්ත දේ ඉතහට යන්න දෙන්නේ. ආපහු විඥානේ නාම රූප දෙකට පරාවර්තනය වුණොත් නාම රූප පත්‍ය සලආයතන පත්‍ය පස්ස. එහෙම වුණොත් බිත්තිය ආයතනයක් හම්බ වෙනවා. ඒ ආයතන ස්පර්ශ වීමට. එහෙම වුණොත් සියලු ජරා මරණ දුකම හම්බ වීමට. ඒක දෙවනුවක් කියන්නේ කියන එකයි හැම වෙලෙම මතක් කරගන්න.
ඉතින් ඒ නිසා ඔන්න ඔය විදිහට හැමදෙනාම ටිකක් භාවනා කරන්න. හොඳයි එහෙනම් හැමදෙනාම කල්පනා කරගන්න අද දවස පුරාවටම පුරා කොටන කුසල ධර්ම රාශියක්ම සිද්ධ කරගත්ත උදෑසන ඔබ අපසිලු දිනාටම අනුකම්පාවෙන් අනුග්‍රහපෙන් අපේ සද්ධා ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවක් කළා. ඒ අනුග්‍රහපෙන් අනුකම්පාවෙන් මාංකල්ල සමාහිත ස්වාමීන් වහන්සේ අපට ධර්ම දේශනාවක් අනුශාසනාවක් කළා දුන්නා. ඒ වගේම මටත් හැකි විදිහට ස්වාමීන් වහන්සේලා පෙන්වපු ඒ ධර්මතාව ටිකේ යථාර්ථයත් ඒක පෙන්වන්නේ කුමන අර්ථයක් සඳහාද කියන එකත් පෙන්නලා එතන ඉඳලා කර්ම කෙලෙස් ඇති වෙන හැටි හා කර්ම ඡය කරගන්න කෙලෙස් දුරු කරගන්න කල යුත්තේ මොකද්ද කියන එක හරහා භාවනා කරන හැටිත් මම කියලා දුන්නා. මම හිතන්නේ ඔබට නුවණක් තියෙනවා. ඔබට ඇත්තටම මේ වෙනකොට භාවනා කරනවා කියන එක තේරෙන්න ඕනේ. ඉතින් මේ තුලින් විශාල කුසලයක් ජනිත වුණා. ඒ සියලු කුසල් ලෝක්‍ය සම්බුද්ධ ශාසනයත් ඔබවත් අපව ශාසනයට ආරක්ෂා කරනවා. ශාසන මාර්ග සම්මාදිත සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දේශිර වඩා වර්ධනය කරගන්න දේවපත් බෝධි කුතුම වෙන චිත්තා කියලා අපි සාදුනාදයෙන් පින් අනුමෝදන් කරමු. ඒ වගේම ඔබ අප සියලු දෙනාම නමින් කාලය ආත්මා කළා වූ ශාසන ඥාතිත්වයෙන් ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාත් ඒ වගේම ඒ ඥාතිත්වයෙන් දෙමාපිය ගුරුවරයා දැවංගික සහෝදර සියලු දෙනාටත් ඔබ අප සියලු දෙනාගේ නමින් කාලය ආත්මා කළ සියලු ඥාතිත්ව මේ පින් අනුමෝදන් සුපත්ව ජීවන සැනසෙත්වා කියලා අපි පින් අනුමෝදන් කරමු. ඒ වගේම ඔබ අප සියලු දෙනාට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරනා වූ සමස්ත මහා සංඝරත්නයටම මේ පින් අනුමෝදන් කරන අනුමෝදන් විත්තා පින්වත් ස්වාමීන් වහන්සේලා නිදුක් රෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ වෙත්වා කරන කෙන ශාසන මාමක කටයුතු දිනු කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනීය බෝධි මුතුන් වෙන සත්‍යත්වා සාදු කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම ඊට සහ සම්බන්ධ වෙච්ච මේ පින්වත් සියලුම දෙනාටත් समस्त रटवासी लोकवासी සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවී චිර ජීවනයේ විත්තා හැම දිනාටම කුසල උතුම් වම්පේත පාරමිතාවක් වේවා කියලා සාදු කියලා කියනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.